යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගී නාමයෙන් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාද පතනවා. නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙන්නක සමග දෙවියන් වහන්සේගේ ඒ අනගී වචනය බෙදා ගැනීමට ලැබෙන්න කියලා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරිනී, තාමත් වැදගත් අපි ඉන්නා මේ අවස්ථාවත් අපි ඉන්නා මේ කාල පරිච්ඡේදයේ නොයෙකුත් සිදුවීම් මේ ලෝකයේ තුලාම සිදු වෙනවා. ඒ හැම සිදුවීමක් තුළින්ම දෙවියන් වහන්සේගේ ප්‍රබල ප්‍රකාශ කිරීම, දෙවියන් වහන්සේගේ වචනේ එන්නා වූ, දෙවියන් වහන්සේගේ වචනේ ඉදිරව් කරන්නා වූ, දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්නා වූ සෑම සිදුවීමක්ම ඒ ආකාරයෙන්ම මේ ලෝකයේ තුල සිදුවෙන බවට අපිට මනාව පැහැදිලි වෙනවා දෙවියන් වහන්සේගේ වචන දෙස බැලුවොත් එහෙම. සහෝදර සහෝදරිනී, මම දෙවියන් වහන්සේගේ කරුණාව යටතේ දෙවියන් වහන්සේගේ ඒ අනගී අවස්ථාවක් ලබාගෙන තියෙනවා. දෙවියන් වහන්සේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන, විශේෂයෙන්ම මම පැහැදිලි කරන්න ඕන මම ඉන්නේ බෞද්ධ පරිසරයකින්, බෞද්ධ පවුලකින්. ඒ නිසා එවැනි පසුබිමකින් පැවති පුද්ගලයෙක් හැටියට අවුරුදු 45කට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ කැඳවීමක් ලැබුණා. ඒ කැඳවීම තුළ දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයම මැවූ තනන් වහන්සේ බව මම අවබෝධ කරගන්නවා. මේ විශ්වය කියන්නේ අපේ කුඩා රටක් වැනි දෙයකට වඩා ඉතාමත්ම අති ප්‍රබල ස්ථානයක්. විශේෂයෙන්ම මේ මුළු විශ්වයම ඉතාමත්ම සංකීර්ණයි, ඉතාමත් පරිණතයි, ඉතාමත්ම ඒ විශාලත්වය ගත්තොත් එහෙම අපිට ඒක ප්‍රකාශ කරන්න වචනවත් නැති තරම්. මේ විශ්වය අවුරුදු බිලියන 14කට පමණ කාලයක් තියෙනවා. මේ විශ්වයේ තුල ඉතාමත්ම සංකීර්ණ වූ සැලසුම් සහගත ක්‍රියාවලියක් සිදු වෙන බව අපි අවබෝධ කරගෙන තියෙනවා. විශේෂයෙන්ම විද්‍යාඥයන්ගේ ප්‍රකාශ වන අනුව මේ ලෝකේ ජීවය බිහිවීම පිළිබඳවත් මේ ලෝකයේ තියෙන විශ්වයේ තියෙන ඒ විශ්වගත ඒ හැම ද්‍රව්‍යයක්ම, ඒ හැම අභ්‍යවකාශයේ තියෙන, ඒ වගේම ඒ විශ්වයේ තියෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ ඒ කරුණාව තුළ, දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපිට ලබා ගන්න පුළුවන් දේවල් තමයි දෙවියන් වහන්සේ අපිට අවබෝධ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සහෝදර සහෝදරිනී, මා කියන්න ඕන මම දෙවියන් වහන්සේ කැඳවීම ලැබුව කාලේදී මට මේ පිළිබඳ හරි අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් වුණා. අපි ඉන්නේ කුමන පරිසරයකද, අපි කුමන පසුබිමකද? ඒ නිසා මට ඒ හරි අවබෝධය ලබා ගැනීමෙන් මට පැහැදිලි වුණා මේ විශ්වයට මෞංකාරයක් සිටිනවා. මෞංකාරයක් සිටිනවා තමයි විශ්වය ඉතාමත්ම සැලසුම් සහගතව ක්‍රියාවලියක් සිදු වෙන්නේ. හැම දෙයක්ම යම්කිසි සැලසුමකට, යම්කිසි පිළිවෙතකට සිදු වෙනවා. විශේෂයෙන්ම අපි දැක්කොත් එහෙම මේ අපේ ඉන්නා වූ ග්‍රහලෝකවල තියෙනා වූ සංකීර්ණත්වය, ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කාටවත් ඒක ඇති කරන්න බෑ. ඒක ඇති කරන්න පුළුවන් ඒ යම්කිසි ඥානයක් තියෙන පුද්ගලයෙක්, යම්කිසි දැනන් වාසිකයෙක් පමණයි. ඒ නිසා මම මගේ මේ වැඩසටහන තුළින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ යම්කිසි කෙනෙක් ආගමකට හරවා ගැනීමටවත්, යම්කිසි ආගමික නිකායක ධර්මයක් ප්‍රචාරය කිරීමටවත්, ආගමික කටයුත්තක යෙදීමටත් නෙවෙයි. මම කිසිම ක්‍රිස්තියානි නොවන හරි කිසිම ආගමික සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙකුත් නෙවෙයි. ඒ වගේම ඒ ක්‍රිස්තියානි කිසිම නිකායකට සම්බන්ධවත් පුද්ගලයෙක් නෙවෙයි. මම මේ සේවය කරන්නේ දෙවියන් වහන්සේට මට දුන්නා මේ කැඳවීම සත්‍ය, දෙවියන් වහන්සේ සත්‍ය ලබාගත යුතු පුද්ගලයන්ට ලබා ගැනීමේ කටයුත්තක් තමයි මම මේ ඉටු කරන්නේ. විශේෂයෙන්ම
මම මේ කරන සේවය සඳහා මිලයක් සහ ප්‍රදානයක් ලබා ගන්නෑ කාගෙන්වත්. මේ සේවය මම කරන්නේ මාගේම ආර්ථික ශක්තියෙන්. මම වෘත්තියෙන් බැංකුකරුවෙක්, ඒ වගේම වෘත්තිමය ආයෝජකයෙක්, සමාජ ව්‍යාපාරිකයෙක්, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ විශේෂ ශුද්‍ර මූල ක්ෂේත්‍රයේ නිපුණත්වය ලබා ගත්තා වූ ජාත්‍යන්තර විශේෂඥයෙක්. මගේ ආර්ථික ක්‍රියාවලියෙන් තමයි, මගේ වෘත්තීය ක්‍රියාවලියෙන් තමයි මගේ ආර්ථිකය සපයා දෙන්නේ. ඒ නිසා ආර්ථිකයට අවශ්‍ය මගේ පවුලට, මගේ පැවැත්මට අවශ්‍ය හැම ආර්ථික අවශ්‍යතාවයක් ලැබෙන්නේ මගේ වෘත්තීමය ආදායම් මාර්ගයෙන්. ඒ නිසා මේ කරන කටයුතු වලින් මට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් මම සත්‍ය ප්‍රකාශ කර යුතුයි. මට ලැබුණු සත්‍ය අවබෝධ කර දීමට මම සැදී පැහැදිලි නිරන්තරයෙන්ම. ඒ නිසා මේ කරන්නව පණවිඩය විශේෂත්ව පුද්ගලයක් කණ්ඩායමකට. ඒ කණ්ඩායම තමයි පටන් ගැනීමේ පවන් දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දෙවියන් වහන්සේට අයත් වූ දෙවියන් වහන්සේගේ රාජධානියේ පංගුකාරයන් වන දෙවියන් වහන්සේගේ දරුවන්ටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට අයත්, යේසුස් වහන්සේගේ මනමාලයට අයත් හැම කොටස්කරුවෙකුටම මේ පණිවිඩය ලබා දීමට තමයි මම සැදී පැහැදී සිටින්නේ. සහෝදර සහෝදරියනි, පසුගිය සති කිහිපය තුළම අපි විශේෂ වූ පණිවිඩයක් ගෙනාවා. මේ පණිවිඩය අපි ගෙනාව පණිවිඩය විශේෂයෙන්ම ඔබ සියලු දෙනාම මම හිතන්නේ මීට ප්‍රථමයෙන් කිසිම විදිහකට මේ වගේ පණිවිඩයක් ඇසිලා නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද ගතානුගතික ක්‍රිස්තියානි සංවිධානවලත්, ඒ වගේ ක්‍රිස්තියානි ආගම්වලත්, ක්‍රිස්තියානි සේවකයන්ුත් මේ පිළිබඳ කිසිම එළිදරව්වක් ලබාගෙන නැහැ. මොකක් නිසාද? ඔවුන්ට ඔවුන්ගේ බයිබලයේ තියනා වූ අවබෝධයක් නොමැති නිසා. මම පැහැදිලිව කරුණු කීපයක් කිය යුතුයි. දෙවියන් වහන්සේට සේවය කරන සේවකයෙක් සිටිනවා නම් ඔහු ඉතාමත් ප්‍රබල කරුණු තුනක් ඉටු කර යුතුයි. ඒ කරුණු තුන තමයි යේසුස් වහන්සේ පැහැදිලිව එතුමාගේ වචනේ එතුමාගේ ප්‍රකාශ කළා. පළමුව දේ තමයි යේසුස් වහන්සේ කිව්වා, පියාණන් මාව එව්වාසෙයින් මම නුඹලාවත් මගේ සේවය දිසා යොමු කරනවා කියලා. කොහොමද පියාණන් මාව, යේසුස් වහන්සේ කිව්වේ පියාණන් මගේ පියාණන් මාව එව්වාසෙම මමත් නුඹලාව දෙවියන් වහන්සේගේ සේවය උදෙසා යොමු කරනවා. ඒතර දැන් අපි අවබෝධ කරගන්න කොහොමද යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ එව්වේ? අපි බයිබලයේ සඳහන් වෙන යේසුස් වහන්සේ වාක්‍යානන්ව මාංශයන්න් බවට පත් කළා තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මේ ලෝකෙට ප්‍රකාශ කළේ. මාංශයෙන් පුත්‍රයෙක් හැටියට බිහි වෙලා දෙවියන් වහන්සේ පුත්‍රයෙක් නැහැ. දෙවියන් වහන්සේට මාංශගත වෙන්න බෑ. නමුත් දෙවියන් වහන්සේගේ වාක්‍යානන් මාංශගත වුණා. මොකද දෙවියන් වහන්සේ කියන්නේ සදාකාලිකව, දෙවියන් වහන්සේ කියන්නේ මහෝත්තම, දෙවියන් වහන්සේ කියන්නේ සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව ඥාන තනන වහන්සේ. එතුමාට පටන් ගැනීමක් සහ එතුමාට අවසානයක් නැහැ. එතුමා ඉපදීමක් සහ මැරීමක් නැහැ. නැවත රැකිරීමකුත් නැහැ දෙවියන් වහන්සේට. නමුත් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරව වාක්‍යානන් වහන්ස, ඒ කියන්නේ මාංශගත වූ වාක්‍යානන්. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ කොහොමද එව්වේ? වාක්‍යානන් මාංශගත කළා. ඒකල මේ දෙවියන් වහන්සේ අපි දක්වන ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමත්, ඒ වගේම එතුමා ජෝර්දාන් නදියේ බෞද්ධ ලැබුවාම සුද්ධාත්මයන් වහන්සේගේ සම්පූර්ණ වුණාම එතුමාට පරීක්ෂාවක් එනවා. එතුමාගේ පරීක්ෂාව තුළින් අපි දකිනවා විශේෂයෙන්ම පළමු පරීක්ෂාව තමයි එතුමා දවස් 40ක් සහ රාත්‍රී 40ක් නිරාහාරව සිටපු නිසා ඔහුට පරීක්ෂාව ආවා. එහෙමනම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි කල්ලා අනුභව කරන්න කියලා. නමුත් එවිට යේසුස් වහන්සේ කිව්වේ, ලියවිල්ලේ දෙවියන් වහන්සේගේ වචනයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරලා තියෙනවා, මිනිස්සයා ජීවත් වෙන රොටි වලින් පමණක් නෙවෙයි, දෙවියන් වහන්සේගේ මුඛයෙන් නිර්මාණය නික්මෙන
හැම වචනයක්. ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ ඒ වචනය ගෙනහැර පාලා ඊස් වහන්සේ ඔහු වාක්‍යානන් මාංශගත වූ බවට ප්‍රකාශ වුණා. මොකද ඒ අවස්ථාවේදී මාංශේ පරීක්ෂාව ඔහු ජයග්‍රහණය කරේ වාක්‍ය තුලින්. දෙවනුව ඔහුව ලොකු කන්දක් මුදුනට රැගෙන ගස් පරීක්ෂාව උදෙසා කිව්වා මේ ලෝකයේ දින හැම දෙයක් අලංකාර හැම දෙයක්ම නුඹට දෙනවා නම් නුඹට මට නමස්කාර කරන්න කියලා යක්ෂයාගේ අභියෝගය තිබ්බා. එවිට යේසුස් කිව්වේ දෙවියන් වහන්සේ මහෝත්තම දෙවියන් වහන්සේ හැර කිසි කෙනෙකුට නමස්කාර නොකරයි. දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන බව ප්‍රකාශ කරා. ඒ අනුවත් යේසුස් වහන්සේ ඒ අවස්ථාවේදී ඔහු දෙවියන් වහන්සේගේ වචනය ඔහු තුළ ප්‍රකාශ වීම තුලින් ඔහුට පුළුවන් වුණා මේ ඇස්වල තියෙන තෘෂ්ණාවෙන් ජයග්‍රහණය කරන්න. අන්තිමට දෙවනුව යේසුස් වහන්සේව ඒ දේවස්ථානයේ මුදුනට ගෙනිච්චා. කිව්ව මේකෙන් පනින්න පැන්නාම ඔබට කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. දේවදූතයෝ ආරක්ෂා කරයි. එවිට යේසුස් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරලා තියෙනවා දෙවියන් වහන්සේව පරීක්ෂා නොකරන්නේ කියලා. එහෙමනම් දෙවියන් වහන්සේගේ පරීක්ෂා නොකරන්නේ කියලා ඒ නැවත වාරයක් දෙවියන් වහන්සේගේ වචනේම ගෙන හරපා ඔහු ප්‍රකාශ කරා. ඔහුට තිබ්බා වූ ඒ උඩඟුකම දෙවියන් වහන්සේගේ සපුත්‍රයා කියලා ප්‍රකාශ කරන උඩඟුකමෙන් ජයග්‍රහණය කරේ දෙවියන් වහන්සේගේ වචනේ. ඒ නිසා සහෝදර සහෝදරනි යම්කිසි දේවසේවකෙක් අපි සිටින්නේ මාංශේ. අපි මාංශයේ සිටින අපි දෙවියන් වහන්සේගේ වචනේ අනිත් කෙනෙක්ට ප්‍රකාශ කරන්න ප්‍රථමයෙන් අපිට අවශ්‍යයි අපි තුල දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියාත්මක වෙන බව ප්‍රකාශ කිරීම. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපිට මාංශේ පරීක්ෂා වෙනකොට ඒ හැම මාංශේ පරීක්ෂාවක්ම ජයග්‍රහණය කර යුත්තේ අපි තුල දෙවියන් වහන්සේගේ වචනය අපේ මාංශයේ දෙවියන් වහන්සේගේ වචනය තුල ජයග්‍රහණය කිරීමට ඉඩ දීමෙන්. ඒ වගේම අපි තව පරීක්ෂාවක් කියනවා විශේෂයෙන්ම මේ ඇස් වලින් තියෙන පරීක්ෂාවත් අපි අභියෝගයකට අපි ජයගත යුතුයි. ඒ අජාගත යුත්තේ දෙවියන් වහන්සේගේ වචනේ. අවසාන වශයෙන් අපි තිබෙනා උඩඟුකමින් අපි ජයගත යුත්තේ දෙවියන් වහන්සේගේ වචනයෙන්. ඒ නිසා අපි යම් කිසි කෙනෙකුට දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්න ප්‍රථමයෙන් අපි දෙවියන් වහන්සේගේ වචනය අපේ මානසික තුල ක්‍රියාත්මක කළ යුතුයි. දෙවෙනුව යේසුස් වහන්සේ කියනවා යම් කිසි සේවකෙක් සිටනවා නම් ඔහු ගුරුවරයෙක් බාර දී පුද්ගලයෙක්. ඒ ගුරුවරයා පුද්ගල බාර දීලා තියෙනවා. නමුත් ඔහුගේ වගකීමක් තියෙන්නේ ඔහුට දීලා තියෙන වස්තුවක් දීලා තියෙනවා. ඒ වස්තුව තුළ පරණ සහ අලුත් දේවල් ගෙන හැරපෑමට හැකියාව තියෙනවා. සහෝදර සහෝදරිනි අපි දෙවියන් වහන්සේගේ වචනය ගත්තොත් එහෙම මේ දෙවියන් වහන්සේගේ වචනේ පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම කියනවා දෙකක් තියෙනවා. මේ පරණ ගිවිසුම තුළ යේසුස් වහන්සේ පිළිබඳ හුඟක් දේවල් සඳහන් කරනවා අලුත් ගිවිසුමට වඩා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කිව්වේ පරිසවරින් ප්‍රසාද සදිසුවරන්ට එදා බව යුදෙව් නායකයන්ට ඔබ දෙවියන් වහන්සේගේ වචනේ දෙස ගිහිලා බලන්න. දෙවියන් වහන්සේගේ වචනේ නිරන්තරයෙන් මා ගැන සඳහන් වෙනවා. මම ඇවිල්ලා තියෙන්නේ මේ වචනේ කඩා දාන්න නෙමෙයි වචනේ ඉටු කරන්න. ඒ නිසා යම්කිසි දෙවියන් වහන්සේගේ සේවකයෙක් වෙනවා නම් ඒ සේවකයාට හැකි වෙන්න ඕන දෙවියන් වහන්සේගේ පරණ ගිවිසුමේ තිබෙනා හැම දෙයක්ම අවබෝධ කරගෙන ඒක කොහොමද අලුත් ගිවිසුම සසඳන්නේ. ඒ අලුත් ගිවිසුම සසඳලා ඒ වගේම අවුස් ගිවිසුම සමග යොමු කරලා ඒක අලුත් ගිවිසුමට අදාළ වෙන විදිහේ ඉදිරිපත් කිරීමට හැකි විය යුතුයි. ඒක තමයි ඒ දේවසේවකෙක්ගේ තියෙන හැකියාව. අන්තිමටම යේසුස් වහන්සේ කියන යම්කිසි දෙවියන් වහන්සේගේ සේවකෙක් වෙනෝ ඥානවන්තයෙක් විය යුතුයි. නමුත් නිරන්තරයෙන්ම විශ්වාසවන්ත විය යුතුයි. එපමණක් නෙවෙයි ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ සෙනගට ඒ කාලෙට අදාළ ඒ කාලෙට රුචි ආහාර දීමට සැදී පැහැදී සිටිය යුතුයි. ඒ කාලයට අවශ්‍ය මොනවාද ආහාර? අපි ඉන්නේ මොන කාලෙද? අපි ඉන්නේ මේ වපුරන්නාගේ කාලේ, අපි ඉන්නේ අස්සන් නෙලන්නාගේ කාලේ. එහෙමනම් ඒ කාලයට අදාළ ඒ කාලෙට රුචි කාලයට පිළිවිතක් අනුව තියෙන ඒ ආහාර බෙදා දීමට
ඒ සේවකයාට හැකි වෙයි. ඒ නිසා සහෝදර සහෝදරිනි අද හුඟක් දේව සේවකයෝ කියනව කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය ඒගොල්ලෝ කියනවා පාස්ටර් කියලා, සමහර කට්ටිය ප්‍රොෆෙට් කියලා, සමහර කට්ටිය එක එක නම් වලින් සදාහන් කරගන්නවා, සමහර කට්ටිය ආචාර්යවරු කියලා කියනවා. නමුත් මේ හැම දෙනෙක්ම අපි දකිනවා වාණිජ මට්ටමින් මුදල් උපයා ගැනීමේ පරම චේතනාවෙන් බොරු හාස්කම් මවාපාමින් බොරු සෝයි මරාපාවින් මිනිස්සු මුලා කිරීමේ නිවියන් වහන්සේගේ මුලා කිරීමේ කටයුතු කෙරෙහි තියෙනවා. නමුත් ඔහු සත්‍ය වචනේ ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකියාවකුත් නැහැ, ඔවුන්ට අවබෝධයකුත් නැහැ, ඔවුන්ට ඉදරවකුත් නැහැ, ඔවුන්ට දෙවියන් වහන්සේගේ ඥානයවත් මඟ පෙන්වීමක් දීලා නැහැ. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි මම විශේෂයෙන්ම කියන්න ඕන මම මේ කරන්න වූ සේවය දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කිරීමට, දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ විශ්වගත දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ ස්වභාවටත් යේසුස් වහන්සේගේ මනමාලියට අවශ්‍ය කරන පණිවිඩය මේ තුලින් ගෙනීම සඳහා අපි නොයෙකුත් දේවල් සඳහන් කරා පසුගිය සතියවල. මම හිතන්නේ ඒ ඉරිදාව හැම දෙයක්ම දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේගේ සෙනඟට ඒ ආකාරයෙන් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. සහෝදර සහෝදරිනි මම අද කතා කරන්න යන්නේ ඇයි යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ හැම බලයක්ම ස්වර්ගයේ පොළොවේ හැම බලයක්ම සම්පූර්ණයෙන්ම එතුමා වෙත නතු කරේ ඇයි කියන එකට අපි අවබෝධ කරගන්න ඕන. ඒක අවබෝධ කර ගැනීමට නම් අපි බලන්න ඕන සහෝදර සහෝදරිනි අපි මේ හුඟක් තියෙන්නේ ක්‍රිස්තියානි නිකායවල ක්‍රිස්තියානි කියන ආගම තුලින් සත්‍ය එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ වීම හංගලා තියෙනවා. විශේෂයෙන්ම ගතානිගතික කටයුතු සහ දෙවිය ඊටාත්ම චාරිත්‍ර තුලින් දෙවියන් වහන්සේගේ සත්‍ය යටපහත් කළා අනවශ්‍ය දේවල් මිනිස්ය විසින් ගොඩනැගූ දේවල් පමණක් ඉදිරියට ගෙනල්ලා ප්‍රකාශ කිරීමේ ආගමික ක්‍රියාවලිය තමයි ක්‍රිස්තියානි නිකාය තුළ ක්‍රිස්තියානි ආගම තුළ සිදු වෙන්නේ. ඒ සත්‍යයෙන් සම්පූර්ණයෙන් බැහැර දේවල් ඔවුන්ට ඒ දේ කරන්නේ වාණිජ්‍යමය අවශ්‍යතාවයකට සහ වාණිජ්‍යමය බලාපොරොත්තුවකින්. අපි පළමු වතාවට ඇයි මේ පිළිවෙල සඳහා කරන්න අපි යන්න ඕන සහෝදර සහෝදරිනි හීබ්‍රු පොතේ 9 වෙනි පරිච්ඡේදයේ අපි පළමු කියවමු. හීබ්‍රු පොතේ හීබ්‍රු පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 18 ඉඳන් 22 දක්වා. එයින් පළමු ගිවිසුමේ ලේ නැතුව පිළිතුරු ලැබුවේය. මක්නිසාද මෝසස් අවස්ථාවේ ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනඟට සීල ආඥා කියා දුන් පසු වස්සන්ගෙන් එළුවන්ගේ ලේ වතුර ලොම්ද ඉසබ් සමගින මේ වේ දිව්‍යන් වහන්සේ විසින් නුඹලාගෙන නියෝග කළ ගිවිසුමේ ලේයයි කියමින් පොතටත් මුළු සෙනඟටත් ඉස්සේය. එසේම මණ්ඩපයටත් සේවයේ සිළු භාජන වලටත් ඔව් ලේ ඉස්සේය. විවස්ථාවේ ප්‍රකාශ දේවල් වලින් දෙවියන් පවිත්‍ර කර ලැබේයයි කියන්න පුළුවන් වාගේ පෙනේ. ලේ වැගිරීමකින් නැතුව සමා කිරීමක් නැත. ලේ වැගිරීම. සහෝදර සහෝදරි මේ ලේ පූජා කිරීම සත්‍යින් පූජා කිරීම ඊටාත්ම පරණ ක්‍රියාවලියක්. ඒකට ඊටාත්ම ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි දකිනවා විශේෂයෙන්ම පළමුව ලේ පූජාවක් ඉටු කරේ පළමුවම දෙවියන් වහන්සේගේ මැවිල්ලේ ආදම් සහ ඊවගේ පළමු පුත්‍රයා වන ආබෙල් විසින්. අපි දකිනවා දෙවියන් වහන්සේ මම පැහැදිලි කරා දෙවියන් වහන්සේ ආදම්ව මැවලා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් යම්කිසි දෙවියන් වහන්සේගේ දේවත්වය උට ප්‍රකාශ කළා. දේවත්වය තුළ ජීවත් වීමත් දේවත්වයේ ක්‍රියාත්මක කිරීමත් වගකීම සම්පූර්ණයෙන්ම ඔහුට දීලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු ගොඩනැගුණු නිසා. නමුත් ඒ ක්‍රියාවලිය දෙවියන් වහන්සේගේ වචනයට අනුව ක්‍රියා කිරීමට නොහැකි වීම නිසා
ඔහුට දෙවියන් වහන්සේගේ දුන්නා වූ ඒ දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ අනපනත් ඉටු කිරීමට හැකි වුණ නැහැ. විශේෂයෙන්ම දෙවියන් වහන්සේ ආදම්ට කිව්වේ ඵල දරපන්‍ය. ඒ නිසා ඒ ඵල දරන්න ඵල අතිවිශාල කොටසක් ඇති කරන්න කියලා. ඒ කියන්නේ ආදම් සහ ඒවට දෙවියන් වහන්සේ ස්ත්‍රියක් දුන්න ආදම්ට ඒ ආදම් සහ ඒ ස්ත්‍රිය තුලින් ආදම් වැනි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දේවත්වයේ තුලින් දේවත්වයේ තියෙන පිරිසක් සෙනගක් දරු කැලක් නිර්මාණය බිහි කිරීමේ වගකීම තමයි ආදම්ට සිදු වෙන්නේ. තිබ්බේ. නමුත් ඒ වගකීම ඉටු කරන්න හැකි වුණේ නැහැ. මොකද ඒ ආදම්ගේ වැටීම ආදම් සහ ඒවගේ වැටීමේ ඒ නිසා මම ඒක ගැන අපු සාකච්ඡා කරන්න මම ඒක පැහැදිලි කරා පසුගිය සති කීපයකම ඒ වචන වලට කියන්න පුළුවන්. ගිහිල්ලා බලන්න පුළුවන්. මම අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්න යන්නේ ඊටමත් වැදගත් දෙයක්. ඒ පිළිබඳව යොමු කරන නිසා මම පසුගිය දේශනවල කීපු දේවල් ඔබ සියලු දෙනාට ගිහිල්ලා අවබෝධ කරගන්න පුළුවන්. ඒක අපි දකිනවා විශේෂයෙන්ම කිටියෙන් කිව්වොත් එහෙම ආබෙල් ඇවිල්ලා ආදම්ට දා වූ පුත්‍රයෙක්. කායින් ඇවිල්ලා ආදම්ට දා වූ පුත්‍රයෙක් නෙවෙයි. කායින් ඇවිල්ලා සර්පයාගේ බීජයෙන් දෙවියන් වහන්සේගේ වචනය අනුව පැහැදිලිව කියවන්න ඉපත්තිපදේ 3 වෙනි පරිච්ඡේදයේ කියනවා සර්පයාගේ බීජය. සර්පයාට බීජයක් තිබ්බා. සර්පයා ඇවිල්ලා මේ ගැරණික් නායක වගේ සතෙක් නෙවෙයි. ਉਹ ප්‍රථමයෙන් තාමත්ම පරිණත වූ සත්‍යයක්. සංකීර්ණ වූ සත්‍යයක්. කකුල් දෙකෙන් නැගී සිට කතා කිරීමේ ඥානයක් තියෙන සත්‍යයක්. ඊටමත් අලංකාර සත්‍යයක්. ਉਹ සාපෙන් පස්සේ තමයි ਉਹ උරංගේ විලා බවට පත් උනේ. ඒ නිසා අපි දකිනවා සර්පයාගේ බීජය තමයි කායින් කියන්නේ. කායින් ඇවිල්ලා ආදම්ගේ බීජයෙන් බිහි වුණු පුතෙක්වත් නෙවෙයි. ඒක අපි දකිනවා විශේෂයෙන්ම ආබෙල් තමයි පළමුව ලේ පූජාවක් ඉටු කරේ. ඒ පූජාව තමයි දෙවියන් වහන්සේ පිළිගත්තේ. කායින්ගේ පූජාව කායින්ගේ එළවලු පළතුරුගේ ඔහුගේ පත්තෙන් ගෙනාව. නමුත් ඒ දෙවියන් වහන්සේ ඔහුට ඔහුගේ පූජාව පිළිගත්තේ නැහැ. එතකොට මේ ලේ පූජාවට හේතුවක් තියෙනවා. හේතුව තමයි සහෝදර සහෝදරිනි අපේ මේ ශරීරගත වෙලා තියෙන ලේ. බයිබලයේ සඳහන් කරා ලෙවි පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පරිච්ඡේදයේ තියෙනවා අපේ මාංශයේ ජීවයේ තියෙන ලේ තුල කියලා. අපේ ශරීරයේ සම්පූර්ණයෙන්ම සංකීර්ණ වෙලා තියෙන්නේ අපේ ශරීරයේ සම්පූර්ණයෙන්ම ජීවයේ තියෙන ලේ තුල. ඒ නිසා මේ අපේ ලේ වලට යම්කිසි හානියක් එහෙම නැත්නම් යම්කිසි කිලුටුභාවයක් ඇති වුණා, කන්ටැමිනේෂන් එකක් ඇති වුණා. ඒ කිලුටුභාවය නිසා තමයි අපි තුල පාපය, අපි තුල නපුර, අපි තුල ඒ පාපිෂ්ඨ ක්‍රියාවලිය නපුර, පාපිෂ්ඨ ගතිගුණ, ඒ අවශ්‍යතාවයන් හැම එකක්ම තියෙන්නේ මානසත්වයේ අපිට තියෙන්නේ මේ අපේ ලේ එවැනි කිලුටු වීමක් සිදු වුණ නිසා. ඒ නිසා එදැන් පටන් විතර බයිබලයේ සඳහන් කරනවා මේ පව් සමාවට පාපයෙන් ගැලවීමට නම් ලේ පූජාවක් අවශ්‍යමයි කියන එක. ඒ නිසා මිනිස්යා වැටුණු දවසේ පටන් දෙවියන් වහන්සේ යම්කිසි සැලසුමක් කටයුතු කරමින් සිටියා. ඒ සැලසුම පිළිබඳ යම්කිසි එළිදරව්වක් අවබෝධයක් නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ මිනිසයාට දීමින් සිටියේ. ඒ පළමු එළිදරව් ලබාගත්තේ ආබෙල්. ආබෙල් තමයි එළිදරව් ලබාගත්තේ. මොකද ඒ එළිදරව් නිසා තමයි ඔහු පළමු වතාවට ඔහුගේ මේ බටළු රැළෙන් හොඳම බටළු අරගෙන දෙවියන් වහන්සේට පූජාවක් ඉටු කරේ. ඉතින් එහෙමනම් අපි අවබෝධ කරගන්න ඕන. මෙතන පැහැදිලිව කියනවා පව් සමා කිරීමට නම් ලේ පූජාවක් අවශ්‍යමයි. ඒ නිසා තමයි අපි දකිනවා විශේෂයෙන්ම පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව ඊජිප්තු දේශයේ වහල්භාවයෙන් මුදාව ගත්තට පස්සේ
දෙවියන් වහන්සේගේ වචනය ඉදිරිපත් කළා උන්ට කිව්වා කූඩාරමක් දෙවියන් වහන්සේගේ කූඩාරම නැත්තම් ඊට පස්සේ දෙවියන් වහන්සේගේ දේවස්ථානය තුල පරිශුද්ධ ස්ථානය තුල නිරන්තරයෙන්ම අති උත්තම පූජකයා ඒ ඊශ්‍රායල් ජනතාවගේ පාප නපුර ක්‍රියා කරපු නපුරු ක්‍රියා නිසා දෙවියන් ඒවෙන් යම්කිසි සහනයක් දෙවියන් වහන්සේගේ කරුණාවක් ලබා ගැනීමට නම් නිරන්තරයෙන්ම ලේ පූජාවක් ඉටු කර යුතුයි. එදා ඒ යාගය මෝසස් මාතුමා කිව්වේ උන්ට යාගයේ බැටළුවෙක් නැත්තම් එළුවෙක් නැත්තම් හරකෙක් නම් යාගයක් මේවා කළා ඒක ඉස්සරහට වෙන යාගයක් පිළිබඳ සඳහන් වෙනවා සහෝදර සහෝදරියනි. ඒ නිසා තමයි අපි දකිනවා විශේෂයෙන්ම හුඟක් මිනිසුන්ට අවබෝධ කරගන්න හැකියාවක් නැහැ මේ ලේ පූජාවක් ඉටු කිරීමට හේතුව මොකක්ද කියලා. ඒක හේතුව තමයි දැන් අපි ගත්තොත් එහෙම අපි නිරන්තරයෙන්ම මොකක් අපේ ශරීරයේ මොකක් ලෙඩක් ප්‍රශ්නයක් තියෙනවා නම් හැම විටම ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් එකක් තමයි ගන්න. එහෙම නැත්නම් ලේ පරීක්ෂාවක් කරගත්තාම කියන අපිට මේක තියෙනවා අපිට මේ ප්‍රශ්නේ තියෙනවා අපිට අර ප්‍රශ්නේ තියෙනවා හැමතිස්සෙම ලේ තමයි පළමුව ප්‍රාථමික පරීක්ෂාවෙන් කරන්නේ ලේ තුලින් හැම දෙයකම. අපේ ශරීරයේ තියෙන අඩුපාඩු ඒ වගේම දුර්වලකම් ඒ වගේම ලෙඩ රෝග හැම දෙයක්ම අවබෝධ කරගන්නේ මේ ලේ පරීක්ෂාව තුලින්. ඒ නිසා ලේ වල යම්කිසි දුබලතාවයක් අහේනියක් ඒ වගේම දුර්වලතාවයක් ඒ වගේම ලේවල අපරිසුද්ධතාවයක් ලේවල කිලුටුභාවයක් තියෙන බව නිසා තමයි අපි නපුරෙන් සිතන්නේ නපුරෙන් කටයුතු කරන්නේ නපුරෙන් සිතුවිලි හැමතිස්සෙම සිදුවෙන්නේ ඒ වගේම නපුරු ක්‍රියාවලට අපි නියැලෙන්නේ පාපිෂ්ඨ හැඟීම් ඇති වෙන්නේ ඒ වගේම වැරදි විදියට කටයුතු කරන්න සුදානම් වෙන්නේ නිරන්තරයෙන්ම සිතෙන් සොරකම් කිරීම මිනිමැරීම ඒ වගේම කාමයේ හැසිරීම ඒ වගේ හැම දෙයක්ම අපේ සිතෙන් එන්නේ අපේ ශරීරගත ශරීරයේ තියෙනා වූ ඒ යම්කිසි තෘෂ්ණාව ඒ අවශ්‍යතාවයේ මානසත්වය නිසා තමයි. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ ලේ තුල තියෙන කිලිටුභාවය නිසා. ඒ නිසා තමයි මෙතන මුලින්ම ඒ ලේ පූජාවක් පිළිබඳ දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වේ මේ ලේ ඉස්සරහදී මේ මිනිස්යාව මේ පාපිෂ්ඨත්වයෙන් ගලවා ගැනීමට නම් ලේ පූජාවක් අවශ්‍යමය. අන්න ඒ නිසා තමයි සහෝදර සහෝදරියන් හුඟක් මිනිසුන්ට වටහා ගන්න බෑ. ඒ යේසුස් වහන්සේ කෙනෙක් මේ යේසුස් වහන්සේ මේ ලෝකෙට බිහි කළා ඒ මරණයක් සිදු වුණේ ඇයි කියලා. යේසුස් වහන්සේගේ ඉපදීම දෙවියන් වහන්සේගේ ඉපදීමක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ ඉපදීමක් මිනිස්සු අවබෝධ කරගන්නේ මේක මේ දේ හරියාකාරව විශේෂයෙන්ම නිකාය වලට හුඟක් අපහැදිලි විදියට තමයි මේක හිතන්නේ. දෙවියන් වහන්සේට උපදින්න විදිහක් අවශ්‍යතාවයක් නැහැ. මොකද දෙවියන් වහන්සේ සදාකාලිකයි. දෙවියන් වහන්සේට පටන් ගැනීමක් අවසානයක්වත් නැහැ. දෙවියන් වහන්සේට ඉපදීමක් නැහැ. විතර ඉපදීමක් සිදුුනේ දෙවියන් වහන්සේගේ ඒක ජාතක. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය කතන් කොටගෙන මානසිකත වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඒ පුත්‍රයාට පටන් ගැනීමක් තියෙනවා. ඒ පුත්‍රයාට කෙලවර වීමක් තියෙනවා. ඒ නිසා සහෝදර සහෝදරනි මෙන්න මේ පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න ඕන. ඇයි ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ප්‍රකාශ වුණේ? ඔහුගේ ප්‍රකාශ වීමෙන් සුදුනේ මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. එබ්‍රහම් අපි බලමු ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 32 ඉඳන් 36 දක්වා. මෙම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් නැගිටුසේක. ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ. හේයින් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණ අතින් උසස් කරනු ලැබ පොරොන්දු සුද්ධාත්මයන් වහන්සේ පියාණන්ගෙන් ලබාගෙන නුඹලා අසන දකින මේ දේ වැගිරුසේක. මක්නිසාද දාවිද් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කතා කොට මා විසින් නුඹේ සතුරන් නුඹ පාපොටු කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නුවේ ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේට කීසේක. ඔහු බැවින් නුඹලා විසින් කුරුසේ අනගස්වා වූ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේද විශ්වාස කරනු ලැබූ බව ඊශ්‍රායල් මුළු වංශයටම නිසැකව දැනගා. දැන් අපි දකිනවා විශේෂයෙන් සහෝදර සහෝදරිනි ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ ප්‍රකාශ වුණාම ක්‍රිස්තුස් වහන්සේව
ප්‍රකාශ වුණේ ඊශ්‍රායල් සෙනගට. ඊශ්‍රායල් ජනතාවට. ඒක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රධානම සැලසුම. ඊශ්‍රායල් ජනතාවට ප්‍රකාශ වීම. එතකොට අපි ඊශ්‍රායල් ජනතාවට දෙවියන් යේසුස් වහන්සේ ප්‍රකාශ වුණේ උනත් ඔවුන් එතුමාව පිළිගත්තේ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තුවක් තිබ්බා ඒ දවස්වල ඔවුන් හිටියේ රෝම අධිරාජ්‍යයේ රට. ඔවුන් හිතුවා ඔවුන්ගේ රාජ්‍ය නිදහස් කළා මාංශත්වයෙන් පාලනය කරන්නව රජ කෙනෙක් ඔව් මෙසායස් වහන්සේ වගේ දැක්කේ. ඔවුන්ට අවශ්‍යයි ස්වභාවික රාජ්‍යයක් ඊශ්‍රායල් දේශේ නැවත වාරයක් ගොඩනැගීම උදෙසා ඒ රාජ්‍ය ඇති කිරීම උදෙසා ඔවුන් හිතුවා දාවිද්ගේ වංශයෙන් එන්නා වූ පුත්‍රයෙක් මෙසේයින් වහන්සේ කෙනෙක් මේ නැවත වාරයක් ඔටුන්නක් හිමි රජ කෙනෙක් හැටියට මේ රාජ්‍ය පාලනය කරයි. ඒ වුණත් යේසුස් වහන්සේ ඉපදුනේ ඊටමත්ම දුප්පත් පවුලකට සඳහන් වෙලා ඒ පිළිබඳ ඔවුන්ගේ ඔවුන්ගේ ඉපදීමත් අවබෝධ කරගත් ඊටමත්ම ස්වල්ප දෙනෙක්. පැහැදිලිවම හුඟක් දෙනෙක්ට අවබෝධයක් තිබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේ එළිදරව් දුන්නා මැද පෙරදිග දේශයට සම්බන්ධ ඥානවන්ත රජතුන් කට්ටුවකට අවුරුදු 2කට ප්‍රථමයෙන් එතුමා ඉපුත් දවසේ ඉඳන් ඔවුන්ට අවබෝධයක් දුන්නා මෙවැනි තරන් මාංශ කෙනෙක් බිහි වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඉන්දියානුත් ඔවුන්ට ඒ අවබෝධය ලබා ගත්තා. එhmenan සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම ඉපදීම ඊටමත් වැදගත් සම්දිස්ථානයක්. ඒ ඉපදීමට ප්‍රථමයෙන් අපි දක්න දෙවියන් වහන්සේගේ වචනය අනුව දෙවියන් වහන්සේගේ වචනය පරණ ගිවිසුම දෙවියන් වහන්සේ මෝසස් දුන්නා වචනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඊශ්‍රායල් ජනතාවට හැකි වුණ නැති නිසා මෝසස් දුන්නා පොත් පහෙන් දෙවියන් වහන්සේ තෝරා කියන ඒ පොත් පළමු පොත් පහ මෝසස් ඒ පිළිබඳව දෙවියන් වහන්සේගේ පණිවිඩය දෙවියන් වහන්සේගේ එළිදරව්ව දෙවියන් වහන්සේගේ අනපනත් ඉටු කිරීමට නොහැකිව එළිදරව්ව ලබාගත නොහැකිව ඊශ්‍රායල් ජනතාව නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙලා සිටි සෙනඟක් බවට පත් වුණා. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ නැවත වාරයක්ම අනාගත වක්තුවරුන් එව්වා. ඔවුන් එව්වේ මොකක් නිසාද? නැවත වාරයක් දෙවියන් වහන්සේ දුන්නා වූ මෝසස්ගේ අනපනත් වලට එන්න ඒ අනපනත් අවබෝධ කරගන්නේ අනපනත් ඉටු කරන්න කියන ප්‍රධාන කටයුත්ත උදෙසා. නමුත් ඔවුන්ට ඒ දේ ලබා ගන්න බැරි වුණා. ඒ වගේම අවුරුදු 400ක් පමණ කාලයක් තුල කිසිම අනාගත වක්තෘවරයෙක් බිහි වුණේ නැහැ. යොහාන් බෞස්ම කියන තනන් වහන්සේ බිහි වෙලා ඔහු කිව්වා මම ඇවිල්ලා තියෙන්නේ මට පසුව ඉන්නව තනන් වහන්සේට මාර්ගය විවෘත කරන්න. එතුමාගේ පාදවල සපත්තුවක් ලියන්නවත් මට ඊතරම් මම උසස් නැහැ කියලා. ඒ වගේම ඔහු කිව්වා මම පහත් විය යුතුයි ඔහු උසස් විය යුතුයි කියලා. එhmenan එදා යේසුස් වහන්සේව දකින විට එතුමා කිව්වා මෙන්න මිනිස්යාගේ පාපේ මිනිස්යා මුදවා ගන්නා බැටළු පෝතකයාණන් කියලා. බැටළු පෝතකයාණන් තමයි මේ යේසුස් වහන්සේ පෙන්වලා කිව්වා මේ තමයි මිනිස්යා පාපේ මුදවා ගන්නා බැටළු පෝතකයා. එhmenan එතුමා එදා කියලා යේසුස් වහන්සේ ඒ ජෝර්දාන් නදී බෞද්ධ ලැබුණාට පස්සේ යේසුස් වහන්සේ මාංශයෙන් ඉපදුන මාංශගත වූ සුද්ධාත්මයන් වහන්සේගෙන් ඉපදුන මාංශගත වූ සුද්ධාත්මයන් වහන්සේගෙන් ඉපදුන තනන් වහන්සේ කෙනෙක්. එනම් යේසුස් වහන්සේට ඒ යේසුස් වහන්සේගේ තියනා වූ ප්‍රකාශ වීම මනුෂ්‍ය පුත්‍රයා සහ දේව පුත්‍රයා යන දාවිද්ගේ පුත්‍රයා යන නාමාවලිය ඔහුට තියෙනවා. ඔහුට තියෙන
ඌව ප්‍රකාශ වෙන විදියක් තියෙනවා. ඒ ප්‍රකාශ වෙන විදිය තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා, මනුෂ්‍යයාගේ පුත්‍රයා, ඒ වගේම දාවිද්ගේ පුත්‍රයා කියනා වූ ඒ නාමාවලිය. දාවිද්ගේ පුත්‍රයා සම්බන්ධ වෙන්නේ ඊශ්‍රායල් දේශයට, මනුෂ්‍ය පුත්‍රයා සම්බන්ධ වෙන්නේ අනිකුත් විදේශීය අපි වැනි සෙනගට. ඒ වගේම දෙවියන් වහන්සේගේ දේව පුත්‍රයා කියන්නේ දෙවියන් වහන්සේ පිටින් දෙවියන් වහන්සේගේ කටයුතු ඉටු කිරීමට දෙවියන් වහන්සේගේ වාක්‍ය තුලින් බිහි කළා වූ තරණ වහන්සේ නිසා. එතකොට අපි දකිනවා සහෝදර සහෝදරනි, යේසුස් වහන්සේව පිළිගත්තේ නෑ මේ ඊශ්‍රායල් ජනතාව. මොකද යේසුස් වහන්සේ ඔවුන් ඉදිරියේ සිටියා. යේසුස් වහන්සේ ඔවුන්ට නිරන්තරයෙන්ම ඔවුන්ට ලොකු අභියෝගයක් වුණා යේසුස් වහන්සේගේ වචනය පිළිබඳ. ඔවුන්ට තේරුම් ගන්න බැරි වුණා. ඔවුන් යේසුස් වහන්සේ නිතර හිරියර පීඩා කරන්න පටන් ගත්තා. ඒ හැම අවස්ථාවකදීම යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? උඹලා ගිහිල්ලා උඹලාගේ වචනේ බලන්න. උඹලාගේ මේ තෝරා මෝසස් ලිව්වා වූ පොත් පහ, ඒ වගේම අනාගත වස්තු ලිව්වා වූ හැම පොතක්ම, පරණ ගිවිසුම, ඒ කියන්නේ හැම යක්ම උඹලා ගිහිල්ලා බලන්න. ඒ හැම දෙයකින්ම ප්‍රකාශ වෙන්නේ මා පිළිබඳවයි. ඒ හැම දෙයකම ප්‍රකාශ වෙන්නේ මා පිළිබඳවයි. ඒ වගේම යේසුස් වහන්සේ කිව්ව නතු මේ පමණක් නෙවෙයි, මම ඇවිල්ලා තින්නේ මේ හැම දෙවියන් වහන්සේගේ තියෙන හැම වචනයක්ම ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට, ඒක කඩා දැමීමට නෙමෙයි. සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පිළිබඳ මම කිව්වා වගේම යේසුස් වහන්සේ පිළිබඳ හුඟක් දේවල් තියෙනවා. අලුත් ගිවිසුමටත් වඩා පරණ ගිවිසුමේ යේසුස් වහන්සේ සඳහන් කරලා තියෙනවා. යේසුස් වහන්සේගේ ක්‍රියාවලිය, යේසුස් වහන්සේගේ ඒ නිසා මේ යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම සඳහන් වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම දෙවියන් වහන්සේට අවශ්‍යයි. ආදම් තුල දෙවියන් වහන්සේ එදා ආදම්ට දුන්නා වූ ඒ වගකීම ආදම් තුලින් ඉටු නොවීම නිසා ආදම් තුල දෙවියන් වහන්සේට අයත්ව සිටි සෙනගක් නැති වුණා. ආදම් තුල දෙවියන් වහන්සේ ඇති කරා වූ ආදම්ට කිව්වා මම දෙවියන් වහන්සේගේ ස්වරූපේ, මාගේ ස්වරූපයෙන් ඔබ ගොඩනගලා තියෙනවා, මාගේ දේවත්වයෙන් උඹට දීලා තියෙනවා. එහෙමනම් නුඹත් උඹගේ ස්ත්‍රියත් එකමුත් වෙලා දරු කැලක්, සෙනග කැලක් බිහි කළ යුතුයි. මේ ලෝකයේ සම්පූර්ණ පාලනය කිරීමට මාගේ දේවත්වයේ බලය තියෙන. ඒ නිසා එදා ඔවුන්ගේ වැටීම නිසා ඔවුන්ට බැරි වුණා ඒ වගකීම ඉටු කරන්නට. මේ ලෝකෙට බිහි වුණේ සම්පූර්ණයෙන්ම දේවත්වයේ පිළිබඳ අවබෝධයක් නැති පාපයේ බිහි වුණා. විශේෂයෙන්ම ආබේල්ගෙන් පස්සේ සෙත් දෙවියන් වහන්සේ සෙත් කියනා වූ පුත්‍රයා ආදම්ට දුන්නා. සෙත්ගේ පරම්පරාවෙන් දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයක් ලබා ගත්තත්, එල්දරාවක් ලබා ගත්තත්, ඊනොක් කියනා පුද්ගලයා ආදම් සිට හත්වෙනි පුද්ගලයා දෙවියන් වහන්සේ සමග ඉතාමත්ම නිරන්තරයෙන්ම කිට්ටුව කටයුතු කළා. දෙවියන් වහන්සේ පිළිබඳ එල්දරාවක් ලබාගෙන දෙවියන් වහන්සේ ඔහු තුල දෙවියන් වහන්සේ දේවත්වයේ දකින්න නිසා ඔහු මරණය අත්දකින දොදී ඔහු උසවගත්තා. නමුත් අපි දකිනවා ඒ සත්ගේ පරම්පරාව දෙවියන් වහන්සේ තුල දේවත්වයෙන් සිටියත්, දෙවියන් වහන්සේගේ ආත්මය තුල ක්‍රියාත්මක කරත්, නොවාගේ දවසට එනකොට නොවා තමයි සත්ගේ පරම්පරාවේ අන්තිම පුරුක, අන්තිම පුද්ගලයා, යම් කිසි දේවත්වයෙන් ධර්මිෂ්ඨත්වයෙන් සිටි පුද්ගලයා. නොවාගේ පරම්පරාව වෙන විට මේ සත්ගේ සෙනගත්, කායින්ගේ සෙනගත් එකමුතු වීමෙන් මනුෂ්‍යයාගේ නපුරත්වය මේ ලෝකේ ප්‍රකාශ වුණා. ඒ නිසා සහෝදර සහෝදරිනි, මේ ලෝකේ විනාශ වෙන ක්‍රම තුනක් සිදු වෙලා තියෙනවා. පළමුව මේ ලෝකයේ පළමු විනාශය සිදු වුණේ ලුසිෆර්ගේ කාලයේදී. ඒ ඩයිනෝසර් කියනවා සත්ත්ව වර්ගය මේ ලෝකය පාලනය කරේ අවුරුදු මිලියන 150කට ප්‍රථමයෙන් අවුරුදු මිලියන 100ක් මේ ලෝකේ පාලනය කරා. ඒ ඩයිනෝසර් කියනවා කාලේ තමයි ලුසිෆර්ගේ පාලනය තිබ්බේ. ඒ පාලනය තිබ්බේ මේ ලෝකයේ පැන්ජියා කියනවා එකම මහද්වීපයකුත්, පැන්තාසා කියනවා එකම මහ මුහුදකුත් තිබුණු අවස්ථාව. ඒ අවස්ථාවේ තමයි මේ ලොකු විශාල අතිවිශාල
සත්ත්ව වර්ග කියනවා ඩයිනෝසර් වල සිටියේ. ඒ වගේම එදා තිබ්බව පරිසරයේ සම්පූර්ණයෙන්ම අද තිබ්බව මේ ලෝකේ පරිසරය වඩා සම්පූර්ණයෙන්ම ආදම්ගේ කාලේ පරිසරය වඩා වෙනස්. ඒ නිසා පළමුව දෙවියන් වහන්සේ මේ ලෝකේ විනාශ කරේ මේ ලෝකේ අයිස් ගත කරලා. එහෙම නැත්නම් අයිස් වලින් තමයි අයිස් ගත කරලා තමයි මේ ලෝකේ විනාශ කරේ. දෙවෙනි විනාශ කරේ ජලයෙන්. අන්තිම විනාශය වෙන්නේ ගින්නෙන්. ඒ වෙන සහෝදර සහෝදරී දැන් නොවාගේ පරපුර සම්පූර්ණයෙන්ම නපුරත්වෙන් සිටිය නොවාගේ පුත්‍රයන්ගෙන් මාර්ගයෙන් මේ ලෝකේ තමයි බිහි කරන්නේ. මේ ලෝකේ සියලු දෙනා බිවුනේ ඔහුගේ පුත්‍ර තුන්දෙනාගෙන්. නමුත් නපුරත්වයේ පාපිෂ්ඨත්වයේ තිබ්බා ඔහුගේ ලේ තුල. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ මේ ආදම් තුල නැති වූ දෙවියන් වහන්සේට අයිති සෙනග නැවත වාරයක් දෙවියන් වහන්සේට මුදවා ගැනීමත් ගලවා ගැනීම පසු මුදවා ගැනීමේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේ සැලසුම් කරා. ඒ සැලසුමේ ක්‍රියාවලියක් නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම සිදුවන්නේ. එනම් සහෝදර සහෝදරි අපි කිව්වා විශේෂයෙන්ම හිබ්‍රු පොතේ අපි කියමු අපි ක්‍රියාපොතේ කිව්වා පෙතුස්තුමා කියනවා මේ සෙනගට ඊශ්‍රායල් ජනතාවට කියනවා ඊශ්‍රායල් වංශයට කියනවා නුඹලා විසින් කුරුසේ එනගසුවා වූ තනන් වහන්සේ කියන්නේ කවුද දන්නවද? දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් සහ ස්වාමීන් වහන්සේ බවට පත් කළ තනන් වහන්සේ. මොකක්ද එතන කියන දේ? දෙවියන් වහන්සේ විසින් මෙන්න මේ වගකීම දුන්නා පුද්ගලයා. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි උගක් මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ හරි අවබෝධයක් දන්නේ අද වගේම තමයි එදත් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සෙනගුණ ඊශ්‍රායල් ජනතාව තුළ ප්‍රකාශ වෙනකොට ඒ ජනතාව ඔහු කරපු සහස්කම් වලට ගියාට ඔහුගෙන් හාස්කම් වලින් වාසියක් ලබා ගත්තට ඔහුගේ සුවවීම වලින් වාසියක් ලබා ගත්තට ඔහු කිව්වා වචනේ හුඟක් දෙනෙක් පිළිගත්තේ නැහැ. ඒ වචනය යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්න පටන් ගන්නකොට හැමෝදම යන්න ගියා. හුඟක් කට්ටිය යේසුස් වහන්සේ සමග හිටියාම එතුමා සුවවීම කරනකොට එතුමා හාස්කම් කරනකොට එතුමා මහෝත්තම දේවල් කරනකොට කරුණට ඇවිදීම ලබා දෙන විට අන්ධයන්ට පෙනීම ලබා දෙන්න කනුන්ට ඇසීම ලබා දීමට මලවුන්ගේ නැගිටීම දාන මෙවැනි හාස්කම් අතිවිශාල සංඛ්‍යාවක් යේසුස් වහන්සේ ඒ කාලේදී කරා. ඒ හාස්කම් කරන හැම වෙලාවටම සෙනග අතිවිශාල සංඛ්‍යාවක් ඔහු අනුගමනය කරා. නමුත් ඒ අනුගමනය කරේ ඔවුන්ගෙන් ලැබෙන වාසිය නිසා, ඔවුන්ගෙන් ලැබෙන ආහාර නිසා, ඔවුන්ගෙන් ලැබෙන සුවය නිසා. නමුත් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ මුදවා ගැනීම සලස්ම ප්‍රකාශ කරන්න පටන් ගන්න හැම විටම ඔවුන් යේසුස් වහන්සේගෙන් ඈත් වුණා. එක අවස්ථාවේදී දෙවියන් යේසුස් වහන්සේ කියනවා උඹලා මාගේ මාංශය අනුභව කරේ නැත්තම්, උඹලා මාගේ රුධිරය බිව්වේ නැත්තම් උඹලාට ඒ මුදවා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ කියලා. එමනම් ඒ දෙවියන් යේසුස් වහන්සේ ඒ පිළිබඳ ඊතරාව ඒ පිළිබඳ දේවල් ප්‍රකාශ කරනකොට මිනිස්සු ඔක්කොම ඈත් වෙලා ගියා. අන්තිමට ඉතුරුනේ මේ ගෝලයෝ 12 දෙනා පමණයි. ඒකට ක්‍රිස්තුස් වහන්සේ අහනවා නුඹලත් මාගෙන් ඈත් වෙලා යනවාද කියලා. ඒක දෙවියන් එපා පෙරස්තුමා කොහොමද අපි කොහෙටද අපි යන්නේ? නුඹ තුල තමයි ජීවනදායක වචනේ තියෙන්නේ. ජීවනදායක වචනේ තියෙන නුඹ තුල තමයි කියලා. ඒ නිසා තමයි දවසක් ක්‍රිස්තුස් වහන්සේ අහන ගෝලයන්ගෙන් මොකද්ද මිනිස්සු කියන්නේ මම කවුද කියලාද? ඔබ සමහර කට්ටිය කියන ඔබ අනාගත වාක්‍යවරයෙක් කියලා ඔබ මෙවැනි පුද්ගලයෙක් අරවැනි පුද්ගලයෙක් කියලා කියනවා. එතකොට යේසුස් වහන්සේ නුඹලා කියන්නේ කවුද මම? එතකොට ඒ පේතුස්තුමා කියන්නේ නුඹ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ ඒකදායක පුත්‍රයා. එතකොට මේම කිව්වහම යේසුස් වහන්සේ පේතුස්ට කියනවා සයිමන් බාජෝනාගේ පුත්‍රා වූ සයිමන් නුඹට මේ ඉරිදරව මාංශය ලැබුණේ නැහැ. දෙවියන් වහන්සේ විසින් ඉරිදරව කළා කියලා. මොකක්ද ඒ ඉරිදරව? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ඒ දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමේ සලසන redemption plan. යේසුස් වහන්සේගේ
පුත්‍රයාගේ ප්‍රකාශ වීම සිදු වෙන්නේ එකම දෙයකටයි. ඒ ප්‍රකාශ වීම සිදු කරන්නේ ඒ පූජාවක් ඉටු කිරීමටයි. ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීම ඇති වෙන්නේ මරණය නිසා. මරණය ඇති වෙන්නේ නැවත රැකිලීමක් ඇති අවශ්‍ය නිසා. නැවත රැකිලීම තුලින් තමයි දෙවියන් වහන්සේ නැවත වාරයක්. දෙවියන් වහන්සේ ආදම් තුලින් පළමු ආදම් තුලින් නැති වූ සෙනග නැවත ඇති කිරීමේ ක්‍රියාවලියක් යොදවන්නේ. එහෙනම් සහෝදර සහෝදරිනි අපි අවබෝධ කරගන්න ඕන මේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරීමේ ක්‍රියාවලිය කියන්නේ දෙවියන් වහන්සේ විසින් සැදුවා වූ ලේ වැගිරීමේ ක්‍රියාවලිය. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නිර්මලයි පිරිසුදුයි කිසිම පාපයකට සම්බන්ධ නැහැ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මාංශික හිටිය පුත්‍රයෙක් හැටියට ඒ නිසා ඔහුට ඒ මරණය අත් වුණා. ඔහු කුරුසේදී මරණය ලබාගෙන ඔහු කිව්වා මම මේ මගේ ක්‍රියාවලිය ඉවර කළා කියලා. මේක ඉවරයි. මම මේ පූජාව ඉටු කළා ඉවර කරා. ඒ පූජාව තුළින් තමයි සහෝදර සහෝදරිනි අපිට හැකි වුණේ නැවත වාරයක් දෙවියන් වහන්සේගේ රාජධානී පංකාරයන් වීමට හැකියාවක් ලැබුණා. මොකද ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණු නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිදු වුණේ. ක්‍රිස්තුස් වහන්සේට මාංශයෙන් ඉපදීමක් අවශ්‍යයි මාංශයෙන් මරණයටපත් වීමට. මාංශයෙන් මරණයටපත් වෙන නිසා නැවත නැගිටීමක් ඇති වුණා. නැවත නැගිටීමක් ඇති වුණ නිසා තමයි දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් එතුමාගේ ආත්මය නැවත වාරයක් සුද්ධාත්මයන් වහන්සේ අපිට ප්‍රකාශ වීමට සැලසුවේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ කිරීමෙන් තමයි සහෝදර සහෝදරිනේ අපිට නැවත වාරයක් අර මුදවා ගැනීමේ ගවන් මාර්ගයකට ගවන් මාර්ගයකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි පෞල්තුමා කියන්නේ මේ යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ විසින් උඹලා විසින් කුරුසේ මැනුවා වූ දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් සහ ස්වාමීන් වහන්සේ බවට පත් කළේ. එදා ਉਹ තුන්නා වූ එලිදරව්වේ තවත් කොටසක් තමයි ਉਹ ගෙනහැර පෑවේ මොකක් නිසාද? මේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම සිදු වෙන්නේ අපගේ මුදවා ගැනීමේ සම්පූර්ණත්වයේ ඉටු කිරීමට. සහෝදර සහෝදරි මම කරුණු දෙකක් කියන්න ඕන. මෙතනදී විශේෂයෙන්ම හුඟක් කට්ටිය ගැලවීම කියලා කියනවා. නැවත උත්පාදනය කියලා කියනවා. මේ නැවත උත්පාදනය ගැලවීමත් සහ මුදවා ගැනීමත් හරි අවබෝධයකින් ලබා ගන්න නැහැ. අපි දකිනවා විශේෂයෙන්ම නැවත උත්පාදනයක් තියෙනවා. විශ්වාසය සඳහන් කරන නැවත උත්පාදනය. ඒ උත්පාදනය කියන්නේ ඊටාත්ම ප්‍රාථමික ක්‍රියාවලියක මූලිකත්වයක්. මුලින්ම සිදුවෙන කටයුත්ත තමයි නැවත උත්පාදනය. නැවත උත්පාදනය වුණාම ආත්මෙන් උත්පාදනය වුණාම දෙවියන් වහන්සේගේ රාජධානිය පිළිබඳ අපි දේවල් දකින්න හැකියාවක් ලැබෙනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම දකින්න හැකියාවක් ලැබෙනවා. දෙවියන් වහන්සේ කැමැත්ත දකින්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි කියන්නේ තුමා කියනවා යම්කිසි පුද්ගලයෙක් ආත්මෙන් සහ වතුරෙන් නැවත ඉපදුනේ එතුමා ඒ තරතර රාජධානිය ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා සහෝදර සහෝදරියනි අපිට නිරන්තරයෙන්ම ගැලවීමෙන් පමණක් නෙවෙයි ගැලවීමෙන් ඉස්සරහට ගිහිල්ලා මුදවා ගැනීමක් සිදු වෙනවා. ඒ මුදවා ගැනීම කරන්න පුළුවන් උන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව. දෙවියන් වහන්සේගේ සැලැස්මට අපිව සැලසුමක් අපිව මුදවාගත්ත පළමුව ඒ මුදවාගත්ත අපිව නැවත වාරයක් අපිව ගැලවාගත්ත අපිව නැවත වාරයක් සම්පූර්ණත්වය කරන්න ඕන අපි මුදවාගත්තා. ඒක සහෝදර සහෝදරිනි බයිබලයේ සඳහන් කරා ලේ වැගිරීමක් නැතුව අපිට මුදවා ගැනීමක් අපිට ගැලවීමක් අපිට සම්පූර්ණ වහල්භාවයෙන් නිදහස් වීමක් නැහැ කියන්නේ. ඒ නිසා තමයි මේ යේසුස් වහන්සේ ගැන පෞල්තුමා පරිසුතුමා දේශනා කරනකොට ක්‍රියා පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 37 ඔව් ඒ අසා අනින් ලද සිත් ඇතුව සහෝදරනි අපි විසින් මක් කරන්නට ඕන ඇදයි ප්‍රතිස්කෙන් ඇසීය. අනික් ප්‍රතිස්කෙන්ගේ දැසීය. පේතුස් තුඹලා සියල්ලටම පසුතැවිලව
පවකාව පිණිස යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධ ලබල්ලාය එවිට සුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව ලබන්නා වූය. ඒ සෙනග මෙතන ඉන්නේ ඊශ්‍රායල් ජනතාව උන්ට ඉගෙන උන්ට සිත් අනිල්ලද සිත් ඇතුව උන්ට ඒක පැහැදිලි වෙලා උන් ගාන සහෝදරනේ අපි මොනවද කරන්න ඕන? ඒ තමයි පේදුස් කියන්නේ උන්ට සියලු දෙනාම පසුතැවිලි වී පව කමනාව පිණිස යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධ වෙනවායි කියන. මේ තුල ඊටාත්ම වැදගත් දෙයක් තියෙනවා සහෝදර සහෝදරනි. මෙතන දින පසුතැවිලි වී පව කමාව දුසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධ වෙනවා. ඒතර සහෝදර සහෝදරනි අපි දකින්න විශේෂයෙන්ම මතේ සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදයේ යම් දෙයක් කියනවා. මතේ සුභාරංචියේ විගතොත් මතේ සුභාරංචියේ අවසාන පරිච්ඡේදයේ 28 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ මරණයෙන් නැගිටලා ඕ කියනවා ස්වර්ගයේද පොළොවේද සියලුම මරණයෙන් නැගිටලා 28 වෙනි පරිච්ඡේදයේ 19 18 ඉඳන් 20 දක්වා යේසුස් වහන්සේ උන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේද පොළොවේද බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්යාය. පියාණන්ගේ පුත්‍රයන්ගේ සුද්ධාත්ම වහන්සේගේ නාමයෙන් ඔවුන් බෞද්ධම කරපල්යාය. මා විසින් නුඹලාට අනකර සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වා පල්යාය. මම ලෝකාන්තිමේ දක්වා සම කල්හි නුඹලා සමග සිටිමි. සහෝදර සහෝදරිනි මෙතන බලන්න ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙනම සුද්ධාත්මයක් කරනකොට ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් ඉපදෙනවා. මාංශගත වෙන ක්‍රිස්තුස් වහන්සේ තුල සුද්ධාත්මයන් වහන්සේ නිරන්තරයෙන්ම ක්‍රියා වෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක්. දේව පුත්‍රයෙක් වගේම සුද්ධාත්මයන් වහන්සේ උත්තර සම්පරිපූර්ණ නිසා ਉਹ දේව පුත්‍රයෙක්. ਉਹ දාවිද්ගේ පුත්‍රයා වෙන දෙවියන් වහන්සේ තෝරාගත්තා අපර දාවිද්ගේ ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ ප්‍රකාශ කිරීමට. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉපදීමක්වත් දෙවියන් වහන්සේ ප්‍රකාශ වීමක්. නමුත් ਉਹ නොපෙනෙන දෙවියන් වහන්සේ මාංශගත ඉන්නේ. Express image of the invisible God. Express image of the invisible God. ඒ කියන්නේ ප්‍රකාශ වූ මාංශයෙන් ප්‍රකාශ වූ දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන මාංශයෙන් යේසුස් වහන්සේ. නමුත් දෙවියන් වහන්සේ මාංශයෙන් සිද්ධ කරන කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ ආත්මයක්. මහෞත්තම පියාණන් වහන්සේ සර්වබලධාරී දෙවියන් වහන්සේ ආත්මයක්. ඒ තරණ වහන්සේ වාසය කරනවා. මුළු විශ්ව තුලම පතිත වෙලා තියෙනවා. විශ්ව තුලම සිටිනවා. සර්ව බලධාරී, සර්ව ප්‍රකාශ, සර්ව ඥාන, සර්ව ව්‍යාප්ති දෙවියන් වහන්සේ. එතකොට මෙතන යේසුස් වහන්සේ කියනවා ස්වර්ගයේද පොළොවේද බලය මට දී තිබේ. බලය දීලා තියෙන්නේ. ਉਹ බලය ලබාගෙන නැහැ. බලය ඔහුට දීලා තියෙනවා. ਉਹ බලය ਉਹ තුල නැහැ. ਉਹ මාංශේ සිටින විට ඔහුට බලය තියෙන දෙවියන් වහන්සේගේ බලය. ඔහුට බලය දීලා තියෙනවා. බලය ඩෙලිගේට් කරලා තියෙනවා. බලය ඔහුට යොමු කරලා තියෙනවා. ඒ යොමු කළේ දෙවියන් වහන්සේගේ බලය ස්වර්ගයේ පොළොවේ බලය ඔහුට දීලා තියෙනවා. එහෙනම් මෙතන මේ බලය දීලා තියෙන බලය තියෙන්නේ කාටද? යේසුස් වහන්සේට. ඒ බලය තියලා තියෙන නිසා යේසුස් වහන්සේ කියනවා නුඹලා ගොස් සියලු දෙනාටම උගන්වා පාන්නේ. සියලු දෙනාම නුඹලා ගෝලයන් කරපන්. මේ මෙතන උගක්ම තියෙන දෙවියන් අපේ ගෝලයන් නෙමෙයි යේසුස් වහන්සේගේ ගෝලයන් බවටපත් කරනවා. මෙතන උගක් දේශකයෝ දේශනා කරනවා ඒවා කරනවා. නමුත් දෙවියන් යේසුස් වහන්සේට ගෝලයන් ඇති කිරීමේ ක්‍රියාවලියක් නෙමෙයි කරන්නේ. දහස් ගණනට දේශනා කරනවා. දහස් ගණන් සුවේ මේවා කළා ඔහු වාණිජ්‍ය මට්ටමින් යම්කිසි තෘප්තියක් සහ වාණිජ්‍ය වාසියක් ලබා ගන්නවා. නමුත් මේ දේ ඊටමත් බැරෑරුම් ක්‍රියාවලිය. යේසුස් වහන්සේ කියන්නේ ස්වර්ගයේද පොළොවේද බලය දෙවියන් වහන්සේ මට දී තිබේ. ඉන්දියා නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් ඔවුන්ට උගන්වන්න ඕන. ටීච් කරලා ගන්නලා ගෝලයන් පවත්වන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේ නාමයෙන් ඔවුන් බෞද්ධ කරාලාය.
මා විසින් නුඹලාට අනකන් සියලුම සියලා සියල්ලම පාත්‍රට ඕඬු ගන්නා පල්යයි. සහෝදර සහෝදරිනි මෙන්න මේ යේසුස් වහන්සේගේ මේ ආඥාව පිළිපදින් මේ ආඥාව යේසුස් වහන්සේ කිව්වේ කාටද? පළමු අපොස්තුලවරුන්ට පේතුස් සහ ඒ අපොස්තුලවරුන් තමයි මේ ආඥාව කිව්වේ. එතකොට අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේගෙන් මේ ආඥාව ලබා ගත්තා වූ පේතුස් ඒ ආඥාවට විරුද්ධව ගිහිල්ලාද මෙතන කියන්නේ ඒ ඊශ්‍රායල් ජනතාවට පසුතැවිලි පව කමාව උදෙසා පාපයෙන් ගැලවීම උදෙසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධ වෙන්න කියලා. මේ නිකාවල සිල් දනාම බෞද්ධම කරන්නේ තානාන්තර වලින්, ටයිටල්ස් වලින්. පියා කියන්නේ තානාන්තරයක්, පුතා කියන්නේ තානාන්තරයක්, සුදාපන් වහන්සේ කියන්නේ තානාන්තරයක්. ඒ නමක් නෙමෙයි. මෙතන යේසුස් වහන්සේ කිව්වේ පියාණන්ගේ නමින්ද, පුත්‍රයාණන්ගේ නමින්ද, සුදාත්මයන්ගේ නමින්ද වේවා කරන්නේ. ඒ එළිදරව ලබා ගන්නට හැකියාවක් නැති නිසා මොකද සහෝදරී ඊටමත් වැදගත් මේ දේ කිරීමට. මොකද මේකේ අදාළ වෙන සම්පූර්ණයෙන්ම අපේ මුදවා ගැනීම නිසා අපේ සම්පූර්ණත්වය දෙවියන් වහන්සේගේ දේවත්වය නැවත වාරයක් ප්‍රකාශ කළා. අපේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම නිසා මේ ඊටමත් වැදගත්. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි අපි බලන්න ඕන එතුමාගේ නාමය ගැන සඳහන් කරනවා. මෙතන පැහැදිලි කරනවා මොකක්ද මේ පියාණන්ගේ නාමය? යේසුස් වහන්සේ කියන පියාණන්ගේ නාමය මොකක්ද කියලා. අපි බලමු පියාණන්ගේ නාමය මොකක්ද කියලා. යෝහන් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ යෝහන් සුභාරංචි 5 වෙනි පරිච්ඡේදයේ 42 සහ 43 දක්වා. නමුත් උඹලා අඳුනමි. දෙවියන් වහන්සේ කෙරේ ප්‍රේමයෙන් උඹලා තුල නැති බව දනිමි. මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි. නමුත් උඹලා මා පිළිගත්තේ නැත. වෙන කෙනෙක් තමාගේ නාමයෙන් එන්නේ නම් උඹලා ඔහු පිළිගන්නවා ඇත. මෙතන පැහැදිලිව කියනවා මම මාගේ පියාණන් වහන්සේගේ නමෙන් පැමිණ ඇති. ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලි කරන එතුමා ඇවිල්ලා තියෙන කාගේ නමින්ද? පියාණන් වහන්සේගේ නමෙන්. මොකද පියාණන් වහන්සේගේ නම මෙතන? පියාණන් වහන්සේට තමයි අවශ්‍යතාවයක් තියෙන්නේ අපිව මුදවා ගැනීමට. වෙන කාටවත් නෙමෙයි. පියාණන් වහන්සේ විසින් තමයි අපිව තෝරාගත්තා තියෙන්නේ. පියාණන් වහන්සේ තමයි අපිව අයිතිලා තියෙන පියාණන් වහන්සේට. අපි නැති උනේ ආදම් තුල නැති උනේ පියාණන් වහන්සේට. දෙවියන් වහන්සේ තමයි පළමුව ආදම් නිර්මාණය බිහි කරේ. ආදම් මැව්වේ. ඒ ආදම් තුල අපි නැති වෙලා සිටියා. ආදම්ගේ පාපය නිසා ඔහු තුලින් අපි නැති වුණා දෙවියන් වහන්සේ. නැවත වාරකේ නැති වූ සෙනඟ මුදවා ගැනීමේ ක්‍රියාවලිය තමයි දෙවියන් වහන්සේ සදී පැහැදිලි සිටියේ. මෙතනදී ඒ නිසා තමයි ඒ ගාබ්‍රියෙල් තුමා කිව්වේ මේ නම පිළිබඳ. යේසුස් කියනවා නමේ අර්ථය නම් මාව මුදවා ගන්නා වූ දෙවියන් වහන්සේ. මාව මුදවා ගන්නා වූ දෙවියන් වහන්සේ. යෙහෝවා my savior. Yahweh my savior. My savior. මාව මුදවා ගන්නා වූ මාගේ දෙවියන් වහන්සේ. එතකොට සහෝදර සහෝදරිනි මෙතන පැහැදිලි දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ කියනවා නම් මාගේ අවිල තියෙන දෙවියන් වහන්සේගේ නාමයෙන් කියලා. එතුමාගේ නාමය මොකද? පියාණන් වහන්සේගේ නාමය යේසුස් කියනවා. ඒ නාමය පියාණන් විසින් තමයි ගාබ්‍රියෙල් දුන්නේ මේ නාමය දෙන්න කියලා. එතකොට පුත්‍රයාණන්ගේ නමත් අපි පැහැදිලිව අවබෝධ කරගන්නවා. මතී සුභාරංචියේ පළමු පරිච්ඡේදයේම ඒක සඳහන් වෙනවා. පැහැදිලිව සඳහන් වෙනවා. මෙතන මතී සුභාරංචියේ 20 ඉඳන් 22 දක්වා. ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වප්නයක යොට පෙනී දාවිද්ගේ පුත්‍ර වූ යෝසප් නුඹගේ භාර්යාව මරියා පාවා ගන්න බය නොවන්න. මක් නිසාද ඇතුළු පිරිසුදා වූ යමක් ඇද්ද? එය සුද්ධාත්මයන්න් කරුණකටගෙනය. ඈ පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට යේසුස් නාමය තබා පන්නේ. මක් නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයි කීය.
ඒතර මේ නමේ අර්ථය මොකද්ද? පාපයෙන් ගැලවීමේ ක්‍රියාවලියට සම්බන්ධ නමක් තමයි යේසුස් කියන්නේ. පාපයෙන් ගැලවීමේ ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ නම තමයි යේසුස් වහන්සේ. ඒ නිසා තමයි ඒ පුත්‍රයාට ඒ නම දාන්න. මොකද ඒක පියාණන්ගේ ඒ සැලසුමේ පියාණනුත් ඒ සැලසුමේ ප්‍රබල කොටස්කාරයෙක්. මොකද පියාණන්ගේ අවශ්‍යතාවය අනුව පියාණන්ගේ සැලැස්ම අනුව පියාණන්ගේ බලාපොරොත්තු අනුව තමයි මේ මුදවා ගැනීම සිදු වෙන්නේ. ඉටු කරන්නේ යේසුස් වහන්සේ. එතකොට අපි දකින්න පුත්‍රයාගේ නමත් යේසුස් වහන්සේ. ඊළඟට අපි බලමු අන්තිමට මේ යෝහන් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ කියනවා මොකද්ද මේ සුද්ධාත්මයන් වහන්සේගේ නම? ඒක අපි දන්නවා විශේෂයෙන් 14 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳන් 26 දක්වා. මම නුඹලා සමග සිටීමේදී මේ දව නුඹලාට කීමේ. නමුත් මාගේ නාමයෙන් පියන් වහන්සේ විසින් පියන් වහන්සේ සැනසිලිකාරයන් වහන්සේ එනම් සුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියලු උගන්වමින් නුඹලා මා විසින් නුඹලාට කියන දේ සියල්ල ප්‍රචී කරනසේක. මම නුඹලා සමග සිටීමේදී මේ දව නුඹලාට කීමේ. 14 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳන් 26 දක්වා. නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ විසින් එවන සැනසිලිකාරයන් වහන්සේ එනම් සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ කාගේ නාමයෙන් නෙවෙයි යේසුස් වහන්සේගේ නාමයෙන්. එහෙමනම් සහෝදර සහෝදරි මෙතන යේසුස් වහන්සේ කිව්වම පියාණන්ගේ නාමයෙන්ද පුත්‍රයාණන්ගේ නාමයෙන්ද සුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන්ද බෞද්ධ කරන්න කිව්වහම එක නමයි තියෙන්නේ. නම් තුනක් නැහැ. තානාන්තර වලින් නෙමෙයි. මොකද නම තුල තමයි මුදවා ගැනීමේ රහස, මුදවා ගැනීමේ බලය, මුදවා ගැනීමේ රහස, මුදවා ගැනීමේ බලය අන්තර්ගත වෙලා තියෙනවා. අපි බලමු ඒක. ක්‍රියාපතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 සිට 12 දක්වා. උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නා වෙන උඹලා විසින් සුළු කර දබවා වූ කොනේ ප්‍රධාන ගලය. කවුද මේ? යේසුස් වහන්සේ. ගැන ප්‍රේතුස්තුමා ඉස්සල් ජනතාවට කියන්නේ. උන්වහන්සේ වනාහි ගෙවල් සාදානම්ව උඹලා විසින් සුළු කරනු ලැබුවා වූ කොනේ ප්‍රධාන ගල ලැබුවා වූ ගලය. වෙන කිසිවක් තුල ගැලවීම නැත්තේය. වෙන කිසිවක් තුල ගැලවීම නැත්තේය. මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මිනිස්ය අතරේ දෙන ලද කිසිම වෙන නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේ. කිසිම නමක් නැහැ. ගැලවීම උදෙසා තියෙන අපේ මුදවා ගැනීම උදෙසා එකම නාමය තියෙන්නේ. ඇයි මේ නාමය ගැන අපි මෙච්චර සඳහන් කරන්නේ? මොකද සහෝදර සහෝදරනි, ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත් වුණකට ලේ වැගීමක් ඇති කරා. ඒ නිර්මල ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ලේ, ඒ වැගිරව නිර්මල ලේ එදා ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පස්සේ ලේ වැගිරීමෙන් පස්සේ කවුරුත් බාල්දි වලටවත් බෝතල් වලටවත් දාගන්න ගියේ නැහැ. ඒ ලේ මේ ලෝකයට පතිත වුණා. මොකද බයිබලයේ සඳහන් කරනවා මේ ලේ නැතුව අපිට පාපිෂ්ඨේ කමාවක් නැහැ. එhmenan මේ ලේ දැන් කොහෙද තියෙන්නේ? මේ ලේ අන්තර්ගත වෙලා තියෙන යේසුස් වහන්සේගේ නමයි. නම තුල. ඒ නිසා තමයි සහෝදර සහෝදරී ක්‍රිස්තුස් වහන්සේ මරණලා මේ පෘථුවියේ මධ්‍යස්ථ ස්ථානයට ගියා. ඒ ස්ථානය හිරගයක්. ෂියෝල් කියනා වූ ඒ අපාය කියනා වූ ෂියෝල් කියනා වූ ස්ථානය තමයි පරණ යුස්මේ සුද්ධාත්මයන් සාන්තුරයෙන් සිටියේ. ඔවුන් නිදහස් කළ යුතුයි. ඒ නිදහස් කිරීමට නම් ලේ අවශ්‍යමයි. ඒ නිසා එතුමාත් ලේ බොටල් එකක් අරගෙන ගියේ නැහැ. එතුමා ප්‍රකාශ වුණේ එතුමාගේ නම. මිදීමේ නම ප්‍රකාශ වෙලා ඔවුන්ව මුදවා ගත්තා. මුදවාගෙන නිසා තමයි ඔවුන්ගේ ඒ සෝන් කොට විවෘත කරගෙන නැවත වාරයක් එළියට ඇවිල්ලා ඊසා ජාතර ප්‍රකාශ වෙලා දෙවියන් වහන්සේගේ ඒ දේවත්වයේ පරිණාමයකට නික්ම ගියේ. ඒ නිසා සහෝදර සහෝදරිනි, පැහැදිලිව සඳහන් කරනවා ෆිලිප්පි පොතේ
ෆිලිප් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ සිට 11 වදගත්තා. මනුෂ්‍යයන්ගේ සාමාන්‍යත්වයට පැමිණෙසේක. මනුෂ්‍යකාරයෙක් සිටි කලත් මරණයත් එසේය. කුරුසේ මරණ දක්වා කීකරු වූසේක. බැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ විතා උසස් කොට සියලු නාම වලට වඩා උසස්ම නාමය උන්වහන්සේට දුන්සේක. ස්වර්ගයේද පොළොවේද යටත් සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් දනමන පිණිසත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස සියලු දිව් වලින් හේතු ගත පිණිසත්ය. සියලු නාම වලට වඩා උසස්ම නාමය. ඒ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තමයි ඊටාත්ම ප්‍රබලත්වයේ තියෙන්නේ. එතකොට සහෝදර සහෝදරිනේ මේකට මොකක්ද බලපෑම? ඒ බලපාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට හේතු වුණ කරුණු කීපයක් තියෙනවා. අපි බලමු ඉබ්‍රු පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 22 ඉඳන් 25 දක්වා. මෙසේ දියුරුමක් නැතුව නොවන නිසා පමණක් යේසුස් වහන්සේට වඩා උතුම් කිවිසුමක අපකාරය වී සිටියේක. බමන්ට යේසුස් වහන්සේ උතුම් කිවිසුමක අපකාරය වී සිටියේ. තවදුරටත් මරණය නිසා පවතින්න බැරි වෙමින් ඔහු ගණනින් බොහෝ පූජකයෝ සිටිසේ. නමුත් උන්වහන්සේ සදාකාලයටම පවතින හේයින් උන්වහන්සේ පූජකම් පහ වෙන්නේ නැත. එබැවින් උන්වහන්සේ කරුණාකර දෙවියන් වහන්සේ වෙත ළඟා වෙන්නන් උදෙසා මැදිහත්කම් පිණිස උන්වහන්සේ නිරන්තරව ජීවත් වන හේයින් ඔවුන් කෙලවර දක්වාම ගලවන්න ඔවුන්ට පුළුවන්. මේ සෙනඟ අන්තිමය දක්වා මුදවා ගැනීමේ ක්‍රියාවලිය මේ වගකීම තියෙන ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගකීම තියෙන ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගකීම තමයි දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට දීලා තියෙනවා. අවසානයේ දක්වා මුදවා ගැනීමේ මේ දෙවියන් වහන්සේ තුල ආදම් තුල නැති වූ සෙනඟ නැවත වාරයක් මුදවා ගැනීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ. එවනම් ඊතුමා කියන පැහැදිලිවම නැවත වාරයක් අපි කියමු හීබ්‍රු පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පිට පැවැන්නා වූ යහපත් දේවල් උත්ම පූජක පැමිණ දක්වා වඩා උතුම් වඩා සම්පූර්ණ අතින් නොසැදුවා වන නම් භූමික මැවිල්ල අයිති නොවන්නා වූ මණ්ඩපයේ මැදින් එළුවන්ගේවත් වස්සන්ගේත් ලේඛන කොටගෙන නොව තමන්ගේ ලේඛන කොටගෙන අප උදෙසා සදාකාලික මිදීම ලබාගෙනම එකම වරක් සුද්ධස්ථානයට ඇතුළු වේය. එළුවන්ගේත්වා වස්සන්ගත් ලේ නෙමෙයි. තමන්ගේ ලේ කර්ණකටගෙන අප උදෙසා සදාකාලික මිදීම ලබා ගැනීමට ඒ පූජාව ඉටු කරා. අප උදෙසා ඒ ලේ පූජාව ඉටු කරේ කවුද? යේසුස් වහන්සේ. කාගේද? යේසුස් වහන්සේගේ ලේ. එhmenan ඒ යේසුස් වහන්සේගේ ලේ අපි අවබෝධ කරගන්න ඕනේ ලේ දැන් කොහෙද තියෙන්නේ? ලේ අන්තර්ගත වෙලා තියෙන්නේ කොහෙද? මොකද ලේ වලින් තමයි මුදවා ගැනීමක් අපිට ලැබෙන්නේ. ලේ නැතුව කිසිම මුදවා ගැනීමක් නැහැ. බයිබලයේ සඳහන් කරනවා ලේ වැගිරීමක් නැතුව මුදවා ගැනීමට කිසිම හැකියාවක් නැහැ. එවනම් ඒ යේසුස් වහන්සේ ලේ වගුරුලා තමයි අපට මුදවා ගැනීමේ ඒ අවස්ථාව ඇති කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ ලේ වැගිරීමත් තුලේ මුදවා ගැනීමක් අවශ්‍ය නම් ඒ ලේ වැගිරීම අපි අපේ ලේ වලට අන්තර්ගත වෙලා තියෙනවද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා කොලොසි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 17 දක්වා ක්‍රිස්තුස් වහන්සේ සමාදානයේ නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේමයි මිනිස් ඒ පිණිස නුඹලාගේ එක ශරීරයක් සිටීමට කැඳවාගෙන ලැබුවේ. සුතිවන්ත
වද සිටපල්ලහ. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹ තුල සියලු ප්‍රඥාවෙන් සමුද්‍රය වාසය කෙරේවා. නුඹලා ගීතිකාවන්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින් ධර්මතුකමින් නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුළත දෙවියන් වහන්සේට ගීතිකා කරනවා. තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත් ඒ සියල්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමෙන් උන්වහන්සේ කරන කොටගෙන පියෝ දෙවියන් වහන්සේ ස්තුති කරනවා. සහෝදර සහෝදරිනි, ඊටමත් වැදගත් දෙයක් මේක. මොකද අපි අපේ මුදවා ගැනීම තියෙන යේසුස් වහන්සේගේ ලේ තුල. මොකද බයිබලයේ සඳහන් කරනවා ලේ වැගිරීමක් නැතුව අපිට මුදවා ගැනීමක් නැහැ කියලා. ඒ නිසා ලේ වැගිරීමෙන් තුලින් තමයි අපිට මුදවා ගැනීමේ ක්‍රියාවලිය ඇති වෙන්නේ. එහෙමනම් ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන කටයුතු මොනවාද? ඒ නිසා තමයි එදා ඒ සෙනග ප්‍රේතස්තුමාගෙන් ඇහුවේ අපි කුමක් කළ යුතුද? මේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාව නම් ප්‍රධානම සම්දිස්ථානය නම් ප්‍රධානම මාර්ගය නම් අපි කුමක් කළ යුතුද? අපගේ මුදවා ගැනීම උදෙසා. ඒක තමයි දා ඒ සෙනග ඇහුවේ ප්‍රේතස්තුමාගෙන්. ප්‍රේතස්තුමා කිව්වා මේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් සහ ස්වාමීන් වහන්සේ බවට පත් කළා. එතනදී සඳහන් වෙන්නේ මේ අපව පාපයෙන් මුදවා ගැනීමේ අත්තිවාරම අඩිතාලම තියෙන්නේ ඒ ක්‍රියාවලිය. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ලේ වැගිරුවේ. ඒ වැගිරුව ලේ පොළොවට පතිත වුණාට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. මලවුන්ගෙන් නැගිටලා ක්‍රිස්තුස් වහන්සේ කිව්වා ස්වර්ගයේ පොළොවේ බලය දෙවියන් වහන්සේ විසින් මට දීලා තියෙනවා. බලය ක්‍රිස්තුස් වහන්සේ බලෙන් ලබාගෙන නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබ්බේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ බලය දුන්නා. සහෝදර සහෝදරිනි, මම මේ පිළිබඳව පැහැදිලි කරන්න ඕන දෙයක්. මම විශේෂයෙන්ම ආයතන කීපයකම අද රටේ ජාත්‍යන්තරවලත් අනිත් රටවලත් මූල්‍ය ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලවල සිටිනවා. අද ලංකාවේ තියෙන ප්‍රධානම පෙළේ මූල්‍ය ආයතනයක් තාමත්ම ප්‍රබල මූල්‍ය ආයතනයක්. ඒ කියන්නේ මහ බැංකුවේ අනුග්‍රහය මහ බැංකුවේ සම්පූර්ණ අනුග්‍රහය යටතේ අනුබලය යටතේ ඒ ලයිසන් එක යටතේ මහ බැංකුවේ ඒ සම්පූර්ණත්වය තුළ කටයුතු කරන ප්‍රබල මූල්‍ය ආයතනයක් තියෙනවා. ඒ මූල්‍ය ආයතනයේ සභාපති තමයි මම. අධ්‍යක්ෂ මණ්ඩලයකුත් තියෙනවා. ඒ මූල්‍ය ආයතනයක් විශේෂයෙන්ම කොටස් වෙළඳපොලේ කොටස් නිකුත් කරලා තියෙන පොදු ව්‍යාපාරයක් වන මේ මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති තමයි මම. එතකොට මේ කොටස් කරුවන්දු අයිතිකාරයන් ඒ වගේම මහ බැංකුවේ වගකීම මේ ආයතනයේ පිළ සම්පූර්ණ වගකීම මහ බැංකුවටත් කොටස් කරුවන්ටත් ගනුදෙනුකරුවන්ටත් ඒ වගේම රටටත් ඒ සම්පූර්ණ වගකීම තියෙන්නේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට. බලය තියෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට. ආයතනයේ හසුරුවීමේ බලය තියෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට. මහ බැංකුවට වාක් කියන්නේත් අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය. කොටස් කරුවන්ට වාක් කියන්නේත් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය. නමුත් මේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය මේ ආයතනය එදිනෙදා කටයුතු පාලනය කරන්නේ නැහැ. ඒ පාලනය කිරීම උදෙසා අපි ප්‍රධාන නිලධාරියෙක් පත් කරනවා. ප්‍රධාන චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් ප්‍රධාන නිලධාරියෙක් පත් කරනවා අපි චීෆ් එක්සිකියුටිව් CEO කියලා. ඕකට තමයි අපි මේ ඩෙලිගේටඩ් පවර් එක දෙන්නේ. අපි මේ බලය පවතනවා. බෝඩ් එකේ තමයි බලය තියෙන්නේ.
චෙයාමන්ට සහ බෝඩ් එකට තමයි බලය තියෙන්නේ. ඒ බලය අපි ප්‍රධාන විධායක නිලධාරියෙක් විධායක චීෆ් එක්සිකියුටිව් CEO ප්‍රධාන විධායක නිලධාරියෙක්ට පවරනවා. ඕට තමයි තියෙන්නේ ඊට පස්සේ ගෞරවකරුවන් සමග ඒ වගේම ඔහුගේ සේවකයන් සමග ජනතාව සමග අනිකුත් ගෞරවකරුවන් සමග කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔහුට. මොකද බලය ඔහුට පවරලා තියෙන්නේ. ඒ නිසා ගෞරවකරුවන්ට අවශ්‍ය වෙන්නේ නැහැ ඔහුගේ එදිනදා කටයුතු වලට සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය හමු වෙන්නේ. මොකද මේ බලය ඔහු ප්‍රධාන විධායක නිලධාරීන්ට දීලා තියෙනවා. ඒ නිසා ගෞරවකරුවන්ගේ අවශ්‍යතාවයකටත් ඒ වගේම මේ සේවක මණ්ඩලයේ අවශ්‍යතාවයකටත් ඒ වගේම රටේ අවශ්‍යතාව වෙන මේ කටයුතු කරන පුද්ගලයන්ගේ අවශ්‍යතාවය ඒ ප්‍රධාන විධායක නිලධාරියා තමයි මොකද. ඔහු වෙතට එන්න ඕන. ඔහු තමයි හැම විසඳුමක් දෙන්නේ. නමුත් ඒකේ සම්පූර්ණ බලය තියෙන්නේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය. උන් බලය අත්හැරලා නැහැ. බලය උන්තර තියෙනවා. මොන වෙලාවට ඒක ගන්න පුළුවන්. මොන වෙලාවට උන්ට පුළුවන් ප්‍රධාන විධායක නිලධාරියාම යෝගයේ කැසිරීම කටයුතු හරියට නැත්නම් උන් අයින් කරන්න. ඒ නිසා ඔය බලය සම්පූර්ණයෙන්ම තියෙන්නේ නිරන්තරයෙන්ම තියෙන්නේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට. නමුත් මේ බලය විමධ්‍යගත කරලා තියෙනවා. ඩෙලිගේට් කරලා විමධ්‍යගත කරලා තියෙනවා ප්‍රධාන විධායක නිලධාරීට. අන්න ඒ වගේ තමයි මෙතනත් සිදු වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේ විසින් යේසුස් වහන්සේ වෙත යොමු කරා මේ මිනිස්ය මේ පාපයේ සිටින අපි සියලු දෙවියන් වහන්සේ තුල ආදම් තුල නැති වූ මිනිස්යාව නැවත මුදවා ගැනීමේ ක්‍රියාවලියේ කටයුතු ඉටු කරන්න. ඒක ඇවිල්ලා සදාකාලික ක්‍රියාවලියක් නෙමෙයි. ඒක ඇවිල්ලා తాවකාලික ක්‍රියාවලියක්. කාලයකට සම්බන්ධ වූ ක්‍රියාවලියක්. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනේ දෙවියන් වහන්සේ තුල දෙවිවරු කීප දෙනෙක්ම නැහැ. මේ නිකාවල කියනා වගේම ත්‍රිත්වත්වයක් නැහැ. දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ ප්‍රකාශ කරා. මාර්ක් සුභාරංචි මතේ සුභාරංචි නිරන්තරව යේසුස් වහන්සේ කියන ඊශ්‍රායලගේ දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තුල පුත්‍රයෙක්වත් සුද්ධාත්මන් වහන්සේ තුන් දෙනෙක් නැහැ. දෙවියන් වහන්සේ ඇවිල්ලා ආත්මයක්, සුද්ධ ආත්මයක්, එකම ආත්මයක්. මනුෂ්‍ය පුත්‍රයාගේ ප්‍රකාශ වීම යම්කිසි කාලීශිත ක්‍රියාවලියක්. කාලයකට සම්බන්ධ ක්‍රියාවලියක්. මොකද සහෝදර සහෝදරිනේ මේ විශ්වයේ අවුරුදු බිලියන 14ක කාලයක් තියෙනවා. මේ අවුරුදු බිලියන 14 කාලයක මේ අපේ කාලේ මිනිස්යාගේ කාලය ඇවිල්ලා අවුරුදු 6000ක් වෙනවා. දැන් අපි අවුරුදු ක්‍රිස්තුවන්සේකින් පස්සේ අවුරුදු 2000ක සුළු කාලයක ඉන්නේ. අපි සසඳලා බැලුවොත් එහෙම සහෝදර සහෝදරිනේ මේ අවුරුදු බිලියන 14 අවුරුදු 6000 ගත්තොත් එක සසඳුවේ තාමත් සුළු ස්වල්ප කාලයක්. ඒ නිසා මේ ස්වල්ප කාලය තුල ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය ඉටු කිරීමේ වගකීම යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ බාර දුන්නා. මනුෂ්‍ය පුත්‍රයා හැටියට. දෙවියන් වහන්සේගේ ආත්මය උතුල කරනකොට. ඒ දෙවියන් වහන්සේගේ බලය ස්වර්ගයේ සහ පොළොවේ බලය කාගාවත් කියන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේගේ බලය තියෙනවා නම් වැදගත්මනේ මොකක්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය. දෙවියන් වහන්සේ ඔහුගේ නාමය තමයි යේසුස් වහන්සේ දීලා තියෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේගේ නාමය තියෙන යේසුස් වහන්සේ. ඒ නිසා බයිබලයේ සඳහන් කරන අපි ක්‍රියාවෙන් සහ සත්‍යයෙන් මොකක්ද ප්‍රකාශ කරනවා නම් ඒක යේසුස් වහන්සේගේ නාමයෙන් කළ යුතුයි. ඒ වගේ පමණක් නෙවෙයි හැම ධනියක්ම නමන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. හැම මුඛයෙන්ම ප්‍රකාශ වෙන්න ඕනත් යේසුස් වහන්සේගේ නාමයෙන්. Every tongue shall confess. Every knee shall bow. ඒ කියන්නේ හැම ධනියක්ම නැමිය යුතුයි. හැම මුඛයෙන්ම ප්‍රකාශ වේ යුත්තේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒතර බලන්න සහෝදර සහෝදරිනි මේ නිකායක වල ඉන්න අපේ මේ කට්ටිය
යාඥා කළා අන්තිමට කෙලවර කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. සුවවීම කරනවා සුවයෙන් කළා ඉලිනුන යාඥා කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. යක්ෂයන් පළවාරින් යොදවාගෙන යේසුස් වහන්සේගේ නාමයෙන්. නමුත් ඔවුන්ගේ මුදවා ගැනීමට අදාළ ඔවුන්ගේ මේ අපිරිසිදු කිලටුව ලේ නිර්මල කරන ලේ තුලින් පවිත්‍ර වීමේ ක්‍රියාවලියට ඔවුන් පාවිච්චි කරනවාද? තානාන්තර වලින් බෞද්ධම කරනවා. පාවෙන් වතුරට ගිහිල්ලා පාවෙන් එළියට එනවා. මොකද තානාන්තර වලයක් නැහැ. ෆාදර් කියන එකට හැමෝටම ෆාදර් කියන්න පුළුවන්. පුත්‍රයා කියන හැමෝටම පුත්‍රයා කියන්න. ආත්මය එකක ආත්ම තියෙන්න පුළුවන්. එහෙනම් සහෝදර සහෝදරිනි බලය තියෙන යේසුස් වහන්සේගේ නාමයෙන්. වෙන කිසිම නාමයක් නැහැ. ඒ නාමයේ තුල තමයි බලය මුදවා ගැනීමේ බලය තියෙන්නේ. ඒ මුදවා ගැනීමේ බලය නිසා තමයි සහෝදර සහෝදරිනි එතුමාගේ ලේ තුලින්ම අපි සියලු දෙනාටම සදාකාලික මුදවා ගැනීමක් ලබා ගත්ත එතුමාගේ ලේ තුලින්. එහෙමනම් ඒ ලබා ගත්තා වූ මුදවා ගැනීම අන්තර්ගත වෙලා තියෙන යේසුස් වහන්සේගේ ලේ තුල. ඒ නිසා අපි තුලට යේසුස් වහන්සේගේ ලේ අන්තර්ගත විය යුතුයි. ඒ අන්තර්ගත වෙන එකම ක්‍රියාවලිය තමයි පේතුස්තුමා එදා කිව්වේ. පේතුස්තුමාට එළිදරව් ලැබුණා. ඉන්නේ පේතුස්තුමානේ හිටියේ ක්‍රිස්තුස් වහන්සේ ඔලිව් කන්දේදී ඒ ආඥාව දෙන විට වෙන කවුරුත් හිටියේ අපිත් හිටියේ නෑනේ මේ නිකාවල කට්ටිය පටන් ගත්ත කට්ටියවත් හිටියේ නෑනේ. යේසුස් වහන්සේගේ ගෝලයන් හිටියේ උන්ට කිව්වේ ගිහිල්ලා පියාණන්ගේද පුත්‍රයාණන්ගේ සුද්ධාත්ම වහන්සේගේ නාමයෙන් බෞද්ධ කරන්න කියලා. ඒ නිසා තමයි පේතුස් කිව්ව පසුතැවිලි වී පාවෙන් මුදීම උදෙසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධ වෙන්න එතකොට සුද්ධාත්මයන් වහන්සේ යෙදීම නාම ඔබ වෙත ලැබෙනවා. අලුත් අපෝස්තලවරුන්ගේ සභාව තුළ ක්‍රියාපොත කියවන්න හොඳට ක්‍රියාපොත එක පුද්ගලයෙක්වත් මේ තානාන්තර වලින් නමස්කාර බෞද්ධම කළ හැමෝම යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන් බලය තියෙන එතන. ලේවල අනාගතේ තියෙන තුලට. ඒ නිසා කවුරු හරි කියනවා මට මුදවා ගැනීමක් තියෙනවායි කියලා වෙන විදිහකට යේසුස් වහන්සේ කියන ඒ ඔක්කොම බොරුකාරයෝ. ඒ වටෙන් මා තුලින් ඉන්නේ නැත්නම් ඒගොල්ලෝ ඔක්කොම බොරුකාරයෝ. පියාණන් මෙතට වෙන විදිහකට එන්න විදියක් නැහැ මා තුලින්. මම තමයි මාර්ගය. මම තමයි සත්‍ය. මම තමයි ජීවනය. වෙන විදිහක් නැහැ. මම තමයි යහපත් එඬේර. මම තමයි බැටළු පෝතකයා. එඬේරත් මම බැටළු පෝතකයාත් මම යේසුස් වහන්සේ. මදවත් කරත් මමයි. මරණය දුන්නෙත් මමයි. ලේ වැගිරුවෙත් මමයි. නැවත නැගිට්ටෙත් මමයි. සුද්ධාත්මය දෙන්නෙත් මමයි. මුතුලා ක්‍රියාත්මක වෙන්නෙත් මමයි. ඒ හැම දෙයක්ම අන්තර්ගත වෙන්නේ අපගේ මුදවා ගැනීම උදෙසා. ඒ නිසා දෙවියන් වහන්සේ මේ බලය විමර්ධගත කළා තියෙනවා යේසුස් වහන්සේ තුලට. ස්වර්ගයේද පොළොවේද. ඒක යම්කිසි කාලයකට පමණයි. ඒ අපේ මුදවා ගැනීම සම්පූර්ණ කරනවා. ඒක පැහැදිලි කරන දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලි කරනවා. අපි දකිනවා පළමු කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ කිව්වොත් එහෙම 44 ඉඳන් 49 දක්වා ස්වාභාවික ශරීරය වපුරු ලැබේය ආත්මික ශරීරයෙන් නැගිට ලැබේය ස්වාභාවික ශරීරයක් තිබේ නම් ආත්මික ශරීරයක් තිබුණේ එසේම පළමු මනුෂ්‍ය වූ ආදම් ජීවමාන ප්‍රාණයක් උනේ යයි ලියා තිබේ අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය එසේ නමුත් ප්‍රථමයෙන් ආත්මිකවද එක නොව ස්වභාවිකය පසු ආත්මිකය පළමුවන මනුෂ්‍ය භූමියෙන් දෙවන මනුෂ්‍ය ස්වර්ගයෙන් භූමික තනත්තා සේම භූමිකයාත් එසේම ස්වර්ගය තනත්තා සේද ස්වර්ගයත් එසේ අපි භූමික තනත්තාගේ ස්වරූපය දරුවා සේම ස්වර්ගී තනත්තාගේ ස්වරූපය දකිමු සහෝදර සහෝදරිනි පළමු ආදම් ඇවිල්ලා ජීවන පළමු ආදම් ඇවිල්ලා ජීවමාන ප්‍රාණයක් වුණා. දෙවෙනි ආදම් ජීවමාන ආත්මයක්.
ඒ නිසා තමයි සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේ මරණ නැගිටිට පස්සේ කිව්වේ ස්වර්ගයේ පොළොවේ බලය මට තිබේ. ඒ නිසා මේ මට ලැබුණ බලය නුඹලාට ලැබෙන පිණිස නුඹලා මේ ස්ථානයේ සිටිපාය. එතකොට පෙන්තකොස් දවසේ ඒ අපොස්තුලයන් එදා රැඳී සිටියා බලාපොරොත්තුෙන් ඔහුට සුද්ධාත්මයන් වහන්සේ ඇතුළු වුණාම අන්තර්ගත වුණාම ඒ සුද්ධාත්මයන් වහන්සේ තුල තිබෙන්නේ මොකද්ද? වාක්‍යයන් වචනේ වචනේ ඒ වාක්‍යයන් සම්පූර්ණ වුණාම තමයි ඔවුන් තුල ක්‍රිස්තු තත්ත්වයට ඇති වෙන්නේ. ක්‍රිස්තු තත්ත්වයට ඇති වෙන්නේ. ක්‍රිස්තුස් ඔවුන් ක්‍රිස්ති යානි කියන්නේ සහෝදර සහෝදරි ක්‍රිස්තියානි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ වගේ ක්‍රිස්තුස් වහන්සේට සමාන. අද හැමෝටම කියන්න පුළුවන් ක්‍රිස්තියානි කියලා. හැමෝම කියනවා. නමුත් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ වගේද? ක්‍රිස්තුස් වහන්සේගේ වචනය පරිණත වුණා සම්පූර්ණ වුණාම අපි තුල අපි නිරන්තරයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ වාක්‍ය තුල අපේ මාංශය බලය ප්‍රකාශ කරනවා. අපේ මාංශය තුල දෙවියන් වහන්සේගේ වචනය බලය ප්‍රකාශ කරනවා. දා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරේ කොහොමද? එවැනි දෙයක්ම සිදු වෙනවා. ඒතකොට සහෝදර සහෝදරිනි එතකොට මෙතනදී සඳහන් වෙනවා පළමු ආදම් තුල අපි නැති වෙලා ගියා. පළමු ආදම් තුල අපි දෙවියන් වහන්සේ නැති වුණා. ඕ තුල හිටියේ. ඒ නිසා මුදවා ගැනීමක් අවශ්‍යයි. මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය තමයි දෙවෙනි ආදම්. යේසුස් වහන්සේ කියන්නේ දෙවෙනි ආදම්. ඒ තමයි යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් යේසුස් වහන්සේ යාඥාවේදී යෝහන් සුභාරංචි 14 15 16 17 කියනවා. නුඹ වහන්සේ විසින් මට දෙනු හැම පුද්ගලයෙක්ම මම මුදවා ගැනීමේ කටයුත්තට යටත් කළා. කිසි දෙයක් නැති වෙලා නැහැ. ඒ ජුදාස් ඇර ඔබ විසින් මට දුන්නා වූ හැම පුද්ගලයෙක්ම ආදම් තුල නැති වූ හැම පුද්ගලයෙක්ම මම මගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට නතු කරලා තියෙනවා කියලා දෙවියන් විශ්වාස කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ තමයි පටන් ගැනීමේදීම බැටළු පෝතකයාගේ බැටළු පෝතකයාගේ මරණය සිදු වුණේ අපි සියලු දෙනා උදෙසා. ඒතර ඒක පැහැදිලි කරනවා සහෝදර සහෝදරිනි අපි ඒ ස්වර්ගයෙන් ආත්මික ස්වරූපේ ලබා ගත යුතුයි. එදා ඒකයි උනේ. සුද්ධාත්මයන් වහන්සේ අන්තර්ගත වුණාම හැම පුද්ගලයෙක්ටම ක්‍රිස්තු තත්ත්වය ප්‍රකාශ වුණා. ක්‍රිස්තු තත්ත්වය. ඒ නිසා උන්ට ක්‍රිස්තියානි කියලා නම දුන්නේ ක්‍රිස්තුස් වහන්සේ වගේ. ඒ නිසා තමයි ප්‍රේතුස්තුමා කියන්නේ සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞස්ම වෙලා පහුතැවිලි උදෙසා සුද්ධාත්මයන් වහන්සේගේ දීමනාම ලබා ගන්න. ලොකු සහෝදර සහෝදරිනි විනවත වාරයක් කියවමු පළමුව කොරින්ති 5 පරිච්ඡේදයේ 20 ඉඳන් 21. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගී සිටසේක්ම උන්වහන්සේ පිටී සිටින්නේ නාඹුල් ඵලය. සප්ති සිටින ඉන්නන්ගේ නාඹුල් ඵලය. ඒ කියන්නේ නාඹුල් ඵලය තමයි ක්‍රිස්තුස් වහන්සේ. පළමු ඵලය. මක්නිසාද මනුෂ්‍ය කර්ණ කොටගෙන මරණය පැමිණි බැවින් මනුෂ්‍ය කර්ණ කොට මලවුන්ගේ නැගිටීමක් ඇති වේය. ආදම් කර්ණ කොටගෙන අපිට මරණය ඇතිලා තියෙනවා. ඒ නිසා මනුෂ්‍ය කර්ණ කොටගෙන මේ කියන්නේ දෙවියන් වහන්සේ කර්ණ කොට නෙමෙයි. දෙවියන් වහන්සේ විසින් අපිට මුදවා ගැනීම උදෙසා නැවත මාරක් මනුෂ්‍යෙක් කෙරුවා. 100%ක්ම මනුෂ්‍යයි යේසුස් වහන්සේ. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුල ක්‍රියාත්මක වුණා. දේවත්වයේ ප්‍රකාශ වුණා. නමුත් දෙවියන් වහන්සේ කුරුසේ මැරුන්නේ නැහැ. දෙවියන් වහන්සේ මැරෙන්නේ පත්තන් විදිහක් නැහැ. දෙවියන් වහන්සේ සදාකාලිකයි. දෙවියන් වහන්සේ කුරුසේ මැරෙන්න බෑ. දේව පුත්‍රයාට කියන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි. දේව පුත්‍රයා. ඒ දෙවියන් වහන්සේගේ තුනෙන් එකක් නෙවෙයි. මේක අටහා ගන්න බෑ මිනිසුන්ට. එල්තරවක් නැහැ. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි
ක්‍රිස්තුස් වහන්සේ කුරුසෙන් නැගිට්ටේ. දෙවියන් වහන්සේට කුරුසෙන් මලවුන්ගෙන් නැගිටීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මැරෙන්නේ නැහැ. මරණයක් ඇති වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. පටන් ගන්නවත් නැහැ, අවසානයක් නැහැ. සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව සංකීර්ණ, සර්ව ඥානී. මක්නිසා ආදම් තුල සියල්ල මරණක් මේ ක්‍රිස්තුස් වහන්සේ සියල්ලම ජීවත් කරන්න ඕය. ක්‍රිස්තුස් වහන්සේ තුල. නමුත් එක් අය තමන්ගේ ක්‍රමයේ ක්‍රිස්තුස් වහන්සේ නාඹුල් ඵලය. ක්‍රිස්තුස් වහන්සේ ඊමේදී උන්වහන්සේ සන්තක වූ නැගිටින්නේ. ක්‍රිස්තුස් වහන්සේ තමයි නාඹුල් ඵලය. ඊට පස්සේ අපි සියලු දෙනාම ඒ ක්‍රිස්තුස් වහන්සේගේ සමාන ඒ ඵලයේ විය යුතුයි. එතකොට සහෝදර සහෝදරනි තව දෙයක් සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ වචනේ. පළමු කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳන් 28 දක්වා. එවිට කෙලවර පැමිණේය. උන්වහන්සේ අධිපතිකම්ද බල පරාක්‍රමද නැති කලෙහි උන්වහන්සේගේ රාජ්‍ය පිය වූ දෙවියන් වහන්සේ රාජ්‍යයට බාර දෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ බුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාම නැවත වාරයක් උන්වහන්සේ ඒ රාජ්‍ය පිය වූ දෙවියන් වහන්සේට බාර දෙන්නේ. මක්නිසාද උන්වහන්සේ සියලු සතුරන් උන්වහන්සේගේ පාදයට දමන තුරු රජකම් කරන්න ඕන අය. නැති කරනකොට අන්තිම සතුරනම් මරණය. මක්නිසා දෙවියන් වහන්සේ ඔවුන්ගේ පාදවලට සියල්ල යටත් කළසේක. ඒ සියල්ල යටත් කරු ලැබුවේ උන්වහන්සේ කියන කල සියල්ල උන්වහන්සේට අත් කළ දැන් උන්වහන්සේ ආයත් නැති බව පැහැදිලි. උන්වහන්සේ පමණයි ඒ සියල්ලට ආයත් නැත්තේ. සියල්ල උන් යටපත් කරනවා. උන්වහන්සේ සියල්ලට යටත් නැහැ. සියල්ලම උන්වහන්සේගේ යටපත් වෙනවා. තවද සියල්ල උන්වහන්සේට අත් කරනු ලැබුවාම දෙවියන් වහන්සේ සියල්ල තුල වර පිණිස පුත්‍රයාණන් වහන්සේ තමන්ට සියල්ල යටත් කළ තැනන් වහන්සේට අත් වෙනසේක. දෙවියන් වහන්සේ සියල්ල තුලම සියල්ලෙන් තුල සියල්ල වන පිණිස සියල්ලෙන් තුල සියල්ල වන පිණිස දෙවියන් වහන්සේ සියල්ලෙන් තුල සියල්ල වන පිණිස සියල්ලෙන් දෙවියන් වහන්සේ විතරයි එතකොට වෙන කවුරුත් නැහැ. දෙවියන් වහන්සේ විතරයි. පියාණන් වහන්සේ පිණිස පුත්‍රයන් වහන්සේ තමන්ට සියල්ල යටත් කළ තැනන් වහන්සේට යටත් වෙනසේක. තමන්ට සියල්ල යටත් කළ තැනන් වහන්සේට යටත් වෙනසේක. පැහැදිලි සහෝදර සහෝදරනි මේක නැවත වාරයක් බලලා කියවන්න මම පැහැදිලි කරන්න. කෙලවර පැමිණෙනවා කියන්නේ ඒ බුදුවා ගැනීමේ ක්‍රියාවලියේ කෙලවර. මේ කෙලවර පැමිණෙන්නේ මෙහෙමයි. දැන් ක්‍රිස්තුස් වහන්සේ පළමුව ඇවිල්ලා ප්‍රකාශ වෙලා ඊශ්‍රායල් ජනතාවට තමයි ප්‍රකාශ වුණේ. ඊශ්‍රායල් ජනතාව ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් නිසා අන්‍ය ජාතීන්ට දෙවියන් වහන්සේගේ පණිවිඩය ගැලවීම උදවා ගැනීම සිදු වුණා. ඒ නිසා තවත් ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ තුල ක්‍රිස්තියානි ඊශ්‍රායල් ජනතාව උන්ටත් උදවා ගැනීමක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ ආදම් තුල නැති වූ දෙවියන් වහන්සේගේ දරුවන් මුදවා ගැනීමේ ක්‍රියාවලියට යේසුස් වහන්සේ සම්බන්ධ වෙනවා. යේසුස් වහන්සේ කුරුසෙන් මැරුණා, ලේ වැගුරුණා, නැවත නැගිටිනවා. පොළොව මැද හිටිය පරණගිවිසේ සාන්තුරුන්නේ නැවත වාරයක් උන්ට මුදවා ගැනීම පළමු මුදවා ගැනීම දෙනවා. ඒ මුදවා ගැනීම දීලා නැවත වාරයක් ගෝලයන්ට අවශ්‍ය කරන ආත්මය ලබා දෙනවා. ඒ ආත්මික ක්‍රියාවලිය මුදවා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමුඛ දේ තමයි ලී වැගිරීමක් තුළින් අපේ පාප වලට මුදවා ගැනීමක්. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අපේ ශරීරගත වීමක් අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ශරීරගත වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමෙන් අපි බෞද්ධ වුණාම. මොකද ඒ බලයෙන් තමයි අපේ තියෙන මේ පාපිෂ්ඨත්වය විනාශ වෙන්නේ. මූලික පාපේ විනාශ වෙන්නේ. මූලික පාපේ විනාශ වුණාට පස්සේ අපිට සුද්ධාත්මයන් වහන්සේ දෙනවා.
ඒ සුද්ධාත්මයන් වහන්සේට අපි ඉඩ දෙන්න ඕන අපේ මාංශය පාලනය කරන්න. අපිට ඉඩ නොදෙන අවස්ථාවක් තියෙනවා. අපි සුද්ධාත්මයන් නිසා මාංශයට අපේ මාංශය සුද්ධාත්මයන් වහන්සේ පාගා දාන්න හදනවා. එහෙමත් වෙන අවස්ථාවක් තියෙනවා. අපි මුදවා ගැනීම ලැබුණා. නමුත් අපි මුදවා ගත්තට පස්සේ සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ක්‍රියාත්මක ඒ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය. එතකොට මේ ක්‍රියාවලිය සිදු වුණාම තමයි සහෝදර සහෝදරියනි සුද්ධාත්මයන් වහන්සේ අපිව ඒ මුදවා ගැනීමේ කටයුත්තේ යේසුස් වහන්සේගේ ස්වරූපයට බවට පත් කරනවා. එම පත් කරාම තමයි නැවත වාරයක් යේසුස් වහන්සේ අපිව දෙවියන් වහන්සේ වෙතට ගෙනීමට පැමිණෙනවා. ඒ පැමිණීම ඇවිල්ලා පෞද්ගලික පැමිණීමක්. ඒක මනමාලියන දෙවියන් යේසුස් වහන්සේ සභාව උදෙසා පමණයි. මුළු ලෝකයාගේ දැන ගැනීම නිසා මුළු ලෝකයා පාලනය කිරීම යේසුස් වහන්සේගේ පැමිණීම් දෙකක් තියෙනවා. එකක් තමයි මනමාලිය නැත්නම් සභාව දෙවියන් වහන්සේගේ විතර ගෙන යාමට පළවෙනි. මුදවා ගැනීම කෙරවල වෙන්නේ නැති. මුදවා ගැනීමේ කෙරවලත් ඇති වෙන්නේ යේසුස් වහන්සේගේ සභාව නැවත වාරයක් ඔසවාගෙන දෙවියන් වහන්සේ විතර ගෙනිහිල්ලා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියනවා මේ තමයි මාගේ ශරීරය. මේ තමයි මාගේ ඉලෑටේ. මේ තමයි මාගේ මනමාලිය. එතනින් තමයි අපේ මුදවා ගැනීම නිමා වෙන්නේ. අපි මුදවා ගන්න. ඊට පස්සේ සහෝදර සහෝදරියනි නැවත වාරයක් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකය පාලනය කිරීමට අවුරුදු 1000ක් පාලනය කරනවීමට ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නැත්නම් මනමාලිය සමගෙනවා. අවුරුදු 1000ක් ක්‍රිස්තුස් වහන්සේට වගකීම තියෙනවා. නමුත් ඒ අවුරුදු 1000 තුල ක්‍රිස්තුස් වහන්සේ නැවත මේ ලෝකෙට එන්නේ ක්‍රිස්තුස් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නමින් නෙවෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මුදවා ගැනීමට දෙවියන් වහන්සේ දුන්නා වුණා. යේසුස් වහන්සේ නැවත එන්නේ මේ ලෝකේ රජුන්ගේ රජු හැටියට ස්වාමින්ගේ ස්වාමී හැටියට. ඒ නිසා තමයි මේ සුදු ආශ්‍රය තුල නැවත එන විට අලුත් නාමයක යේසුස් වහන්සේ නයි කියලා බයිබලෙ කියනවා. ඒ නාමයට අන්තර්ගත වෙලා තියෙන දෙවියන් වහන්සේගේ වචනය. එල්දරපුත කියවොත් එimhe ක්‍රිස්තුස් වහන්සේ නැවත එන්නේ අලුත් නමකින්. මම නෙවෙයි සඳහන් කරන දෙවියන් වහන්සේගේ වචනේ. එල්දරපුත කියවන්න. ඒ වචනේ අන්තර්ගත වෙලා තියෙන මේ දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ ලේ දෙවියන් වහන්සේගේ වචනය. එනිසා ඒ කාලය තුලදී යේසුස් වහන්සේ මේ ලෝකේ පාලනය කළා මේ පෘථුවිය තියෙනා වූ මේ අහිමි තත්ත්වේ නැවත වාරයක් අර තුබ්බා ප්‍රබල තත්ත්වයට ගේනවා. ඒ දෙවියන් වහන්සේ මැව්වා වූ අවස්ථාවේ කොහොමද මේ ලෝකෙ තිබ්බේ මේ පෘථුවිය තිබ්බේ කොච්චර සංකීර්ණව කොච්චර ප්‍රබල සිබ්බට ඒ තත්ත්වයටම ගේනවා. මෙතනදී කියන එහෙම බලයක්ම දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දීලා තියෙනවා. all power. ඒ කියන්නේ ස්වර්ගයේ පොළවේ හැම බලයක්ම දීලා තියෙනවා. හැම ධනියක්ම නමනවා එතුමාට. ඒතර මේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාම මෙතුමා කියනවා තවද සියලු උන්වහන්සේට අත්තුන් ලැබුවාම දෙවියන් වහන්සේ සියල්ල තුල සියල්ල දෙවියන් වහන්සේ විතරක් විය යුතුයි ඊට පස්සේ. දෙවියන් වහන්සේ පමණයි. මහෝත්තම සොරබල්තන් සියල්ල වන පිණිස පුත්‍රයාණන් වහන්සේ තමන්ට සියල්ල යටත් කළතන් වාස්ත්‍රාත් වෙනසේක. ඔහුට දා දුන්නා වූ බලය නැවත වාරයක් දෙවියන් වහන්සේ වෙතට ඔහු දෙනවා. මක් නිසාද දෙවියන් වහන්සේ පමණයි සිටිය යුත්තේ. වෙන කවුරුත් නෙවෙයි. එතුමා තුල තුන් දෙනෙක් නැහැ. එකම තනන් වහන්සේ. මේ නිකාවල කියන්නේ co-eternal, co-equal, co-existence. එහෙම එකක් මේ බයිබලෙ සඳහන් වෙලා නැහැ. මෙතන තියෙන්නේ පුත්‍රයාණන් දෙවියන් වහන්සේ රාත්‍රිනානේ co-eternal නැහැ, co-equal නැහැ. ඒ කියන්නේ එක සමානත්වයක් නැහැ. පුත්‍රයාත් පියාත් එක්ක සමානයි. මේගොල්ලන්ගේ මේ ඉගැන්වීම අනුව. මොකද බයිබලයේ එහෙම එකක් නැහැ. පුත්‍රයා දෙවියන් වහන්සේට රත් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ සියල්ලෙන් සියල්ලවර පිණිස ඌට බලය දෙන. දැන් අපි ගත්තොත් එහෙම අපේ ආයතනය සභාපති මම අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. අපි වත් කරනවා ප්‍රධාන විධායක නිලධාරියෙක් අවුරුදු කිහිපයකට. මේ අවුරුදු 3 තමයි මේ වගකීම දෙන්නේ. අවුරුදු 3 වුණාම ඒ ඌගේ බලය නැවත වරක් අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ සභාවට පවරනවා. ඊට පස්සේ ඌට කිසි බලයක් නැහැ. ඌගේ ඒ රිටයර් වෙනවා. ඌගේ ආයතනෙ නික්මනවා. ඊට පස්සේ අපි නැවත වාරයක් තව කෙනෙක් තෝරගෙන ඒ බලය ඌට පාන. ඒ වගේ තමයි මෙතනත්
නැවත වාරයක් මේ වගකීම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දුන්නා මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිමා වුණාට පස්සේ යේසුස් වහන්සේ මේ ලෝකය පාලනය කළා නැවත වාරයක් මේක හරි තත්ත්වයට ගෙනාවට පස්සේ අවුරුදු 10ක පාලනය කාලෙන් පස්සේ මිලේනියම් කාලෙන් පස්සේ නැවත වාරයක් එතුමා දුන්නා බලය දෙවියන් වහන්සේ දෙනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ පමණයි සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව ඥාන එකම දෙවියන් වහන්සේ. එතුමා තුල ත්‍රිත්වත්වයක් නැහැ. එකම තරම් වහන්සේ. පුත්‍රයාණන් ඔහුගේ දෙවියන් වහන්සේට කරනවා. ඊට පස්සේ ඒ පුත්‍රයාණන් අපේ වැඩිමහල් සහෝදරයා බවට පත් වෙනවා. මුදවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කළා. මම දෙනාම ක්‍රිස්තුස් වහන්සේට සමාන වෙනවා. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ වගකීම සහෝදරනි. මෙන්න මේ දේ අවබෝධ කරගන්න බැරුව අද හුඟක් කට්ටිය අනාථ වෙලා තියෙනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරියන් තමයි වැඩගත්. අපි එවිස පොතේ කියවුවොත් එම් පළමුව පැහැදිලි වෙනවා. එවිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය සිට ලෝකයේ මැවීමේට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අපව තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ග ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපිට ආශිර්වාද කළසේ. ක්‍රිස්තුස් වහන්සේ තුල අපව තෝරාගත්තා. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයන් වහන්සේ තුල අපිට නොමිලේ දුන්නා වූ තමන් වාසයේ කරුණාවේ මහිමේ ප්‍රශංසාව සඳහා උන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්නකොටගෙන පුත්‍රයන් වීමට අප පෙරණීම කළසේක. ඒ ප්‍රේමතරණා වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කර්ණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවල කමාව අපට ඇත්තේ. කරුණාව සීල ප්‍රඥාව අනුවන කමින් අපි කෙරේ බෝ අන්සරස්. එතුමා උන්වහන්සේගේ ලේ කර්ණකොටගෙන අපගේ මිදීම අපේ වරදවල කමාව ඇත්තේ. ඒ නිසා සහෝදර සහෝදරිනි මේ අවස්ථාව කරගන්න ඔබට සැබෑ මිදීමක් තියෙනවා. ඔබේ ශරීරයේ මාංශයේ පාප වලට මුදවා ගැනීමට යේසුස් වහන්සේගේ ලේ අන්තර්ගත වෙලා තියෙනවා. ලේවල බලය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ලේවල බලය තියෙන්නේ යේසුස් වහන්සේගේ නම. යේසුස් වහන්සේගේ නම ඇර වෙන කිසිම නමකින් ඒ බලය ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ බලය යේසුස් වහන්සේට දීලා තියෙනවා. ඒ නිසා ඒ බලය අත්දකින්න ඕන. බලය භුක්ති විඳින්න ඕන. බලය අත්දකින්න ඕන. බලය තුල ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ බලය තුල තමයි දෙවියන් වහන්සේගේ ස්වභාව, දෙවියන් වහන්සේගේ සත්‍ය, දෙවියන් වහන්සේගේ වචනේ ඇවිල්ලා අපිව මානසින් ජයග්‍රහණය කළා. දෙවියන් වහන්සේගේ දේවත්වයේ දරුබක් කියලා බවටපත් කළා. අපි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ස්වරූපේ, දෙවියන් වහන්සේගේ ඵලයේ, දෙවියන් වහන්සේගේ ඒ නාමුල් ඵලයේ ස්වරූපේ සංකේතයක් බවටපත් කළා. අපි ආදම් තුල නැතු දෙවියන් වහන්සේගේ දරු කැල නැවත වාරයක් දෙවෙනි ආදම් තුලින් ප්‍රකාශ කළා. යේසුස් වහන්සේගේ ලේ කරන කොටගෙන අපිට සම්පූර්ණ මිදවා ගැනීම දෙවියන් වහන්සේගේ සැලැස්මේ පොන්කර බවට පත් වීම අවස්ථාව ලබා දීමන තමයි මේ යේසුස් වහන්සේගේ සැලැස්ම. ඒ සැලැස්ම ඉටු කිරීම නිසා අපිට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේට අබා පියා කියලා කතා කරලා දෙවියන් වහන්සේට ආත්මයෙන් සසරේ නමස්කාර කරනවා. ඔබගේ ආත්මේ පියාණන් වහන්සේ වහන්සේ කරුණාවට අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. වහන්සේ අපිට දීලා තියෙනවා මේ අවස්ථාවට අපි වහන්සේගේ කරුණාවෙන් අපි නිරන්තරයෙන්ම වහන්සේගේ මහිමයෙන් අපි නිරන්තරයෙන් නැගී සිටින්නට වහන්සේ තුල වහන්සේගේ දරු කැලක් ලෙස වහන්සේගේ රාජධානියේ කොටස් කරන පංකරවා විශ්වාසයේ ස්වරූපයෙන් සිටීමට අවස්ථාව ලැබෙන නිසා වහන්සේට අනේක වාරයක් සුඛවන්ත වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි මනරම් නාමයෙන්. ආමේන්.